ආයිබෝන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නත් එක්කයි දරුවනේ අපි ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මේ වෙනකොට 12 වන ඒකකේ එහෙම නැත්නම් අපි දන්නවා 12 වන ශ්‍රේණී පාඩම් මේකක 11ක් අවසානයේ දරුවනේ සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කළා සමාලෝචන ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කළා අවසන් කළා. ඉන් අනතුරු අපිට ආරම්භ කරන්න තියෙන මේ සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරන 13 වන ශ්‍රේණිය. ඉතින් දුවේ පුතේ මේ 13 වන ශ්‍රේණියේ පළවෙනි ඒකකේ තමයි අපි මේ 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 11ක් ඉවරනාට පස්සේ මේ 12 වෙනි ඒකකයේ විදිහට අපි ආරම්භ කරලා තියෙන්නේ විශේෂයෙන්ම යාන්ත්‍රිකකරණ ඒකකයට අදාළව සිද්ධාන්ත කොටස් ආදරණීය දුවල පුතාලත් එක්ක අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා දරුවනේ අපි අද ආරම්භ කරන්නේ ඒ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න විභාග ඉලක්ක කරගත් සමාලෝචන ප්‍රශ්නත් එක්ක දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා ඒ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවලදී ඔබට සිදු කිරීමට තියෙන කටයුතු විශේෂයෙන් මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන උපකරණ ඒ උපකරණ භාවිතා කරලා ක්‍රියාවලි සැලසුම් කිරීම ක්‍රමවේද ඒ ක්‍රියාවලි පරීක්ෂණ වල නිගමනයන් ඒ වගේම එහිදී අපි මතක තබා ගත යුතු සුවිශේෂිත කරුණු කාරණා පිළිබඳව දුවල පුතාලත් එක්ක හැම ඒකකයක අවසානයේදීම අපි මේ සමාලෝචන ප්‍රශ්න ප්‍රායෝගිකව පරීක්ෂණවලදී පැනනගෙන ගැටලු ප්‍රශ්න විදිහට ඉදිරිපත් කරලා දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා වගේම මේ ඒකකෙත් අපි දුවල පුතාලත් එක්ක බලාපොරොත්තු වෙනවා ඒ ටික සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්න විදිහට ඒවා ඉදිරිපත් කරලා සාකච්ඡා කරනවා. හොඳයි දරුවෝ එහෙනම් අපි ආරම්භ කරමු. මේ 12 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න යාන්ත්‍රිකකරණ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නත් එක්කයි දරුවෝනේ අපි ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබට පුළුවන් අපි හැමදාමත් කියන වගේ දුවේ පුතේ CR පොතක මේ ප්‍රශ්නේ ලියාගෙන එතෙන් සිට ඔබට පුළුවන් මේ ප්‍රශ්න වලට ඔබ දැන් මේ ඒකකයට අදාළ සිද්ධාන්ත කොටස් සම්පූර්ණව අපිත් එක්ක සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා ඉන්නේ. ඉතින් හොඳට මේකෙන් සිද්ධාන්ත කොටස් වලින් සන්නද්ධ වෙලා පාඩම් කරලා ඉන්න අවස්ථාවේ දරුවනේ ඔබට අවස්ථාව තියෙනවා ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ඔබේ විභාගයේ සඳහා නියත ඒ සාමාර්ථයක් සඳහා යන ගමනේ ඊට අවශ්‍ය කරන කටයුතු කාරණා සම්පාදනය කරගන්න අවස්ථාව ආදරණීය දුවල පුතාලට උදා වෙලා තියෙනවා. හොඳයි දරුවනේ එහෙනම් අපි ආරම්භ කරමු. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි පාඩම. අපි කියනවා යාන්ත්‍රිකකරණයේ පාඩමට අදාළ සමාලෝචන ප්‍රශ්නත් එක්ක එකතු වෙලා ඉඳි දරුවනේ. හොඳයි. අපි පළවෙනි සමාලෝචන ප්‍රශ්නෙට යමු දුවේ පුතේ. බලන්න අපි ආරම්භ කරමු. දරුවනේ පළවෙනි සමාලෝචන ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ජලයේ එසවීම යනු කුමක්ද කියලා. අධිවේගයෙන් ලියන් යන දුවේ පුතේ. ඔබට පුළුවන් දැන් ලියන්න ජලයේ එසවීම කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා ජලයේ එසවීම කියපු ගමන් ටක් ගාලා අපිට මතක් වෙනවා විස්තරාත්මකව අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා කතා කරලා තියෙනවා. අපි දන්නවා දරුවනේ ජල ප්‍රභවයක සිට ඉහළින් පිහිටි ටැංකියකට හෝ ඉහළ පිහිටි ශේෂ්ත්‍රයකට ජලය අපි දන්නවා විශේෂයෙන්ම ගුරුත්වාකර්ෂණයට එරෙහිව යම් පීඩනයක් ඔස්සේ ජලය රැගෙන යාම දරුවනේ මේ ජලයේ එසවීම කියලා කියන්නේ. අපි දන්නවා ඉහළ ටැංකියකට ඉහළින් පිහිටි ටැංකියකට හෝ නැත්නම් ඉහළින් පිහිටි වගා භූමියකට ජලය රැගෙන යාම ජලයේ සැපයීම. අපි දන්නවා මේකෙදි අපි ජල ප්‍රභවයක ඉඳන් ජලයේ එසවීම කරනකොට මේ ගුරුත්වාකර්ෂණයට එරෙහිවයි දරුවනේ ජලය අපි ලබා ගන්න. ගුරුත්වාකර්ෂණයට එරෙහිව අපි ජලය ලබා ගන්න ඕනේ දරුවනේ. ඉහළ තියෙන ටැංකියකට ජලය අපිට පුරව ගන්න ඕන වෙච්ච අවස්ථාවක එහෙම නැත්නම් දරුවනේ වගා ශේෂ්ත්‍රයකට ඉහළින් පිහිටි වගා ශේෂ්ත්‍රයකට ජල සම්පාදන කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙනකොට අපිට මේ ජලය ඔසවා ගැනීමට සිදු වෙනවා දරුවනේ. එහෙනම් ඔබ දන්නවා මේ ජලයේ එසවීම රයිට් අපි එහෙනම් බලමු හරියටම මොකද්ද මේ ජලයේ එසවීම කියන්නේ කියන එක දුවේ පුතේ. මම හිතන්නේ ඔබට සරලවම අවබෝධයක් එන්න ඇති මේ වෙනකොට ඔබ පිළිතුර ලියලත් ඇති කඩිනමින් පිළිතුර ලියලා ප්‍රශ්නෙත් ලියලා කඩිනමින් පිළිතුර ලියලා දුවේ පුතේ අපි ඒක මේ සමාලෝචන ප්‍රශ්න ටික කතා කරගෙන යමු. කෙලින්ම ඔබෙන් ව්‍යුහගත මාධ්‍ය රචනා ප්‍රශ්නයක ජලයේ එසවීම හඳුන්වන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ රචනා ප්‍රශ්නයක ඔබෙන් අහන්න පුළුවන් මේ ජලයේ එසවීම සම්බන්ධ සම්ප්‍රදායික නොවන උපාංග පිළිබඳව පැහැදිලි කරන්න කියන්න පුළුවන් දුවේ පුතේ. එතකොටම ඔබ දන්නවා ඔබ ජලයේ එසවීම හැඳින්වීම කරන්න ඕනේ දරුවනේ. හැඳින්වීමට ඔබට ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔබ මේ ජලයේ එසවීමට භාවිතා කරන සම්ප්‍රදායික නොවන උපාංග ගැන සඳහන් කරලා ඒව හැඳින්වීමක් විස්තරාත්මකව කරන්න ඕනේ දරුවනේ. රචනා ප්‍රශ්නයකදී මම හිතනවා කියපු ගමන් ඔබට දැන් මතක් වෙන්නේ කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්පයි නේද දුවේ පුතේ. එහෙනම් අපි ඉදිරියට යමු. කෙලින්ම ප්‍රශ්නෙට අහලා තියෙන පිළිතුර අපි යමු. මොකද අපි මෙතෙන්ද කිසිම විටක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අදාළ ප්‍රශ්නෙට අදාළ පිළිතුරයි දුවේ පුතේ. කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද සිද්ධාන්ත පාඩම් වලදී මීට අදාළ මේ කොටස් 12 පුතාලත් එක්ක අපි රූපරාමු සහිතව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා
අවසන් කරලා තියෙන නිසා මෙතනදී අපි සමාලෝචන ප්‍රශ්න කෙටියෙන් කතා කරලා දුවලා පුතාලා කෙලින්ම පිළිතුරට යන්න. හොඳයි දරුවනේ අපි කෙලින් පිළිතුරට යමු. බලන්න දරුවනේ අපි ඔබේ පිළිතුර නිවැරදිද කියලා. හරියටම හරි පිළිතුර අපි කතා කරා නේද කලින්. එහෙනම් යම් ජල ප්‍රභවයක සිට ඉහළ ටැංකියකට දරුවනේ. ජල ප්‍රභවයක සිට ඊට ඉහළින් පිහිටි ටැංකියකට හෝ ඉහළ වගා භූමියකට ජලය ගෙන යාමයි දුවේ පුතේ ජලයේ එසවීම කියලා හඳුන්වන්නේ. රයිට් හරියටම හරියනම් පිළිතුර. ඔබේ පිළිතුර නිවැරදි නම් ලකුණු දාගන්න දරුවනේ. ඔබේ පිළිතුර නිවැරදි නම් ලකුණු 3ක් දාගන්න. මේ බලන්න. යම් ජල ප්‍රභවයක සිට ඉහළ ටැංකියකට හෝ ඉහළ වගා භූමියකට ජලය ගෙන යාම තමයි දරුවනේ අපි ජලයේ එසවීම කියලා හඳුන්වනවා. මෙතන අනිවාර්යයෙන්ම යම් ජල ප්‍රභවයක සිට ඉහළ ටැංකියකට හෝ ඉහළ වගා භූමියකට ජලය ගෙන යාම කියලා තිබ්බනම් දරුවනේ නිවැරදි පිළිතුර විදියට ඔබට ඒ අදාළ ලකුණු හම්බ වෙනවා. අපි අර්ථ දැක්වීමේදී පැහැදිලිව මේ අර්ථ දැක්වීම අර්ථ දැක්වා දුවේ පුතේපත් එක්ක මොකද්ද ජලයේ එසවීම කියලා කියන්නේ කියලා. රයිට් අපි යමු ඊළඟ සමාලෝචන ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 2ට යනවා අපි. ජලයේ එසවීමට යොදාගත් සම්ප්‍රදායික ක්‍රම කිහිපයක් නම් කරන්න කියනවා දුවේ පුතේ. මොනවද මේ සම්ප්‍රදායික ක්‍රම කියන්නේ දුවේ පුතේ? අතීතයේ සිට ජලයේ එසවීම සඳහා භාවිතා කරන ලද මේ ජලයේ එසවීමේ ක්‍රියාවලි ක්‍රම ජලයේ එසවීම සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදයන් තමයි දරුවනේ අහන්නේ. ඔබට මතක ඇති ජල රෝදේ ඒ වගේම ආණ්ඩියා ලිඳ පළමු වර්ගයේ ලීවරයක් විදියට කටයුතු කරනවා. විශේෂයෙන් අපි දන්නවා උතුරු පළාතේ යාපන දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් අපි දන්නවා ඉතාමත් සාර්ථකව භෝග වගා කරනවා දුවේ පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා නුවරඑළිය ප්‍රදේශයේ වැවෙන භෝග වර්ග නේද දරුවනේ ඉතාම සාර්ථකව වගා කරනවා. මේ වියලි දේශගුණික තත්ත්වයක් තිබුණත් දරුවනේ අපි දන්නවා මේ භෝග වගා කරනවා අල්ල ලූණු නේද දරුවනේ මිදි පවා මේ පළතුරු වර්ග පවා ඉතා හොඳින් වගා කරනවා දරුවනේ මේ විශේෂයෙන්ම ලිං භාවිතා කරලා. ගැඹුරට කනින් ලද මේ ආණ්ඩියා ලිං භාවිතා කරලා දරුවනේ වගා ශේෂ්ත්‍රයට ජලයේ සැපීම කරනවා. මේකෙදි මේ ජල විශේෂයෙන්ම අපි කියනවා මේ ආණ්ඩියා ලිඳ දරුවනේ. ඔබට මතක ඇති. ලිඳාසල දිග සිරස් දණ්ඩක් රඳවල දරුවනේ. ඒ සිරස් දණ්ඩ මත හරස් දණ්ඩක් අයඳලා එහි කෙළවර විශාල බාරයක් ගැට ගහලා අනෙක් කෙළවර බාල්දියක් ගැට ගහලා දරුවනේ බාල්දිය අපි දන්නවා ලිඳ තුලට බාල්දිය ඇතුල් කරනකොට එහෙම නැත්නම් ඒ අතීතයේ නම් මේ දණ්ඩ මත පුද්ගලයෙක් එහා මෙහා ගමන් කරනකොට පුද්ගලයා දණ්ඩ මත ඉදිරියට යනකොට දරුවනේ බාල්දිය ලිඳට වැටෙනවා. පුද්ගලයා ලිඳට වැටෙන්නේ නැහැ. බාල්දිය ලිඳට වැටලා ජලයෙන් පින්නකොට ඔහු අනිත් පස්සට ගමන් කරනකොට බාල්දිය ඉහළට එසවෙනවා. එතකොට ලිඳාසලේ ඉන්න පුද්ගලයා මේ ජල බාල්දිය අරගෙන ශේෂ්ත්‍රයට ජලයේ යෙදීම සිද්ධ කරනවා. කානුදගේ ජලයේ ජල පහර ගලා යාමට සලස්වනවා. මේක පළමු වර්ගයේ ලීවරයක් විදිහට ඇදුවේ පුතේ ක්‍රියාත්මක වුණේ ආණ්ඩියා ලිඳ. යොත්ත ඒ වගේම අපි සාකච්ඡා කළ නිසා අපේ ක්‍රම ටික විතරක් ලියමු දරුවනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ජල රෝදේ, ආණ්ඩියා ලිඳ, යොත්ත, කප්පි භාවිතය වගේ දුවේ පුතේ අපිට සඳහන් කරන්න පුළුවන් මේ සම්ප්‍රදායික ජල එසවීම ක්‍රම වලට. සම්ප්‍රදායික ජල එසවීම ක්‍රම වලට දරුවනේ අපිට ජල රෝදේ, ආණ්ඩියා ලිඳ, යොත්ත, කප්පි භාවිතය සඳහන් කරන්න පුළුවන්. හරි බලමු. 3ක් ලියවනම් අපිට ප්‍රමාණවත්. ජල එසවීමට යොදාගත් සම්ප්‍රදායික ක්‍රම කිහිපයක් කියන එකට ක්‍රම 3ක් ලියවනම් දරුවනේ ප්‍රධාන වශයෙන්ම අපිට නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්. බලමු අපි කොහොමද නිවැරදි පිළිතුරු සඳහන් කරලා තියෙන්නේ කියලා. මෙන්න දරුවනේ සම්ප්‍රදායික ජල එසවීම ක්‍රම කිහිපයක් මෙතන මේ දක්වලා තියෙනවා. අතීතයේදී මේ ජල එසවීම සිදු කරපු ආකාරය මේ බලන්න. කුඩා ජල පහරකින් මේ බලන්නකො ශේෂ්ත්‍රයට ජලය සම්පාදනය කරන ආකාරය මේ ශේෂ්ත්‍රය අසල කුඩා ජල ප්‍රභවයකින් ජල ප්‍රභවයේ අසල බලන්න ගලාගෙන යන මේ දිය පහරක්. එතන බලන්න දරුවනේ මේ ලී තුනක් ගැට ගහලා එතන මේ දණ්ඩකට මෙන්න මේ ආකාරයේ උපකරණයක් සකස් කරලා බලන්න මෙතනින් ජලයේ ශේෂ්ත්‍රයට ජලය යොදන ආකාරය යොත්තට සමානයි. මේ දරුවනේ යොත්තට සමානයි. මේකට දණ්ඩ ගැසූ මේ ගොටුවක් ආකාරයට සකස් කරගත්ත උපකරණයකින් මේ බලන්න ජලය අරගෙන ගස්වල ජලයේ ශේෂ්ත්‍රයට දාන. බොහෝ විට කුඩා ශේෂ්ත්‍ර සඳහාත් මේක අනුගමනය කරන්න පුළුවන්. කුඩා ශේෂ්ත්‍ර සඳහා උපරිම ජලයේ එසවීමේ උස මේකෙදි සෙන්ටිමීටර් 90ක් විතර වගේ කියලා අපි 90ක් පමණ තමයි ජල රෝදයේදී අපි සඳහන් කරන්නේ. ඒතරම් උසකට ජලය ඔසවන්න බෑ මේකෙදි යොත්තේදී නම් මේකෙදි නම් මේ සකස් කරගත් ආකාරයට මේක යම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. ටිකක් ඒක යොත්තට වඩා මොඩිෆයි කරපු එකක් විදිහට වගේ පේන්නේ. මෙතන ජල රෝදයේ තියෙන දරුවනේ ඔබට බලා ගන්න පුළුවන් මේ බලන්න. මේ කරකැවන ජල රෝදයක දරුවනේ මේ බඳුන් තියෙන්නේ.
මේ ඉහළට යනකොට මේ බලන්න ජලයේ මේකෙන් ශේෂ්ත්‍රයට ජලය යොදන්න පුළුවන් අවශ්‍ය තැනට අපිට ජලයේ සුවා ගැනීම යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. එතන ජල රෝධයක් පෙන්වන්න කරන්න දරුවනේ නේ. ජල රෝධයකින් ජලය ඉස්වීම සිදු කරන ආකාරය. මෙතනක් තියෙනවා මේ යාපන ප්‍රදේශය යන්න බලන්න ආණ්ඩියාලිද. ආණ්ඩියාලිද මේ බලන්න මේ සිරස් දණ්ඩක දරුවනේ. මේ බලන්න මේ සිරස් දණ්ඩ මේ තියෙන සිරස් දණ්ඩක ගැට ගැසූ මේ බලන්න රදවල ලැබූ තිරස් මේ දණ්ඩක් මේ දණ්ඩ එක කෙළවරක විශාල භාරයක් ගැට ගහලා තියෙන දරුවනේ. අනෙක් කෙළවරේ බාල්දිය තියෙන මෙතන බාල්දිය තියෙන. එක කෙළවරක මේ බලන්න විශාල මේ ගල් කැටයක් මෙතන ගැට ගහලා තියෙනවා මේ ගල් කැටයක් කොන්ක්‍රීට් එකක්. මේ තියෙන සිරස් දණ්ඩ මේ තියෙන තිරස් රැඳ වූ දණ්ඩ මේ ඒකට කෙළවරක ලණුවක් ගැට ගහලා මේ බලන්න ලණුවේ කෙළවර දරුවනේ මේ බාල්දියක් තියෙනවා. ලණුවේ කෙළවර බාල්දියක් තියෙනවා. මේක අපිට ලිඳට දාලා මේ ආකාරයට මේ තියෙන ආණ්ඩියාලි මෙතන ලිඳ දරුවනේ. ලිඳට මේ බාල්දිය දාලා අපිට මෙහෙන් පාත් කරනකොට අපිට ජලය පිරෙනවා දරුවනේ. ජලය පිරෙනහම මේක එසවීම සිද්ධ වෙනවා. පළමු වර්ගයේ ලීවරයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන් දරුවනේ. අපි මේකට කියනවා ආණ්ඩියාල් ලිඳ කියලා. ආණ්ඩියාල් ලිඳ මේක දරුවනේ අපිට කියන්න පුළුවන් පළමුවැනි වර්ගයේ ලීවරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේකත් මේ සම්ප්‍රදායික මේ තියෙන ලිඳ දරුවනේ. මේ තියෙන ලිඳ. සම්ප්‍රදායික ජල ඉස්වීම ක්‍රමයක් විදිහට අපිට මේ ආණ්ඩියාල් ලිඳ හඳුන්වන්න පුළුවන් දරුවනේ. ආණ්ඩියාල් ලිඳ හඳුන්වන්න පුළුවන් සම්ප්‍රදායික ජල ඉස්වීම ක්‍රමයක් විදිහට අපිට. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. මෙන්න දරුවනේ මේ අතීතයේදී යොදාගත්ත සම්ප්‍රදායික ජල ඉස්වීම ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් මේකෙන් තුනක් ඔබට මතක තියාගන්න ඔබට අවශ්‍ය පිළිතුර ලබා දෙන්න පුළුවන් දරුවනේ. අපි බලමු මොනවද මේ පිළිතුරු ටික කියලා. අංක 1 දරුවනේ අපිට ආණ්ඩියාල් ලිඳ. අංක 2 කප්පි භාවිතයේ දරුවනේ. අංක 3 යොත්ත භාවිතයෙන් ජලය ඉස්වීම. ආණ්ඩියාල් ලිඳ ඔබට මතකයි කප්පි භාවිතයේ ලිඳට අපි අර බොලොක් එකකින් වතුර අදින්නේ දරුවනේ. කප්පි භාවිතය අතීතින් ඉඳන් මේ දක්වාම සිදු කරන දෙයක් දරුවනේ. කප්පියක් භාවිතා කළා. ඒ කප්පියේ දෙපසට අපි මේ ආකාරي දරුවනේ ඔබට මතකයි බොලොක් එකක් නැත්නම් කප්පියක් භාවිතා කළා. මේ කප්පියේ දෙපැත්තට අපි මෙහෙම ලණුවක් දාලා දරුවනේ මේ එක කෙළවරක බාල්දියක් ගැට ගහනවා. එක කෙළවරක බාල්දියක් ගැට ගහලා දරුවනේ අපිට පුළුවන් මේ ජලයේ එසවීම සිදු කරන්න පුළුවන්. මේ එක පැත්තකින් අපි මේ බාල්දිය ලිඳට දාලා අපිට මේක මේ පැත්තෙන් එක පැත්තකින් අදින්න පුළුවන් දරුවනේ. අවශ්‍ය නම් මේ දෙපැත්තටම අපිට බාල්දි දෙකක් ගැට ගහලා දරුවනේ එක බාල්දියක් පිරෙනකොට ඒක ඉහළට අදිනවා අනිත් බාල්දිය ලිඳට වැටලා ජලය පිරවීම සිද්ධ වෙනවා. මේක අපි කියනවා කප්පි භාවිතයෙන් ජලය ඉස්වීම කියලා. මේ ජලය මේ ආකාරයට කප්පියක් ලිඳක දෙපැත්තෙන් කණු දෙකක් ලිඳක ආධාරක කණු දෙකක් සිටුලා මේ මැදින් කණුවක් දාලා දරුවනේ අපිට මේ කප්පිය මේ නැත්තම් බොලොක්කය කියලා කියනවා. මේක අපිට එතන රඳවලා අපිට පුළුවන් ඒකට ඒ හරහා ලණුවක් දාලා නැත්තම් දරුවනේ නේද රබර් එකක් දාලා අපිට පුළුවන් රබර් වලින් සකස් කරන ලද පටි තියෙන දරුවනේ ප්‍රමාණවත් ශක්තියක් සහිත පටි දාලා අපිට ජලය ඇදීම සිදු කරන්න පුළුවන්. සුදුසු ලණුවක් භාවිතා කරලා මේ ආකාරයට ජලය ඉස්වීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඒක තමයි අපි දන්න යොත් මේ ඒකට අපි කියනවා කප්පි භාවිතය. යොත්ත ගැන අපි කතා කරා. හතරවෙනි අවස්ථාව ජල රෝධය භාවිතා කරන්න පුළුවන් පුතේ. ජල රෝධයත් අපි කියනවා මේ සම්ප්‍රදායික ජල ඉස්වීම ක්‍රමයක්. ඒ වගේම පස්වෙනි අවස්ථාව විදිහට කෝලකය සඳහන් කරන්න පුළුවන් දරුවනේ. හයවෙනි අවස්ථාව සතුන් ආධාරයෙන් ජල ඉස්වීම සිදු කරන්න පුළුවන් පුතේ. 7 මිනිසුන් මගින් ජල ඉස්වීම කරන්න පුළුවන් 8 රෝම් පොම්පයත් අතීතයේ දාගත්ත මේ සම්ප්‍රදායික ජල ඉස්වීම ක්‍රමයක් විදිහට ඔබ මේ ඉස්වීම ක්‍රම 8ක් තියෙනවා දරුවනේ 1 2 3 4 5 6 7 8 මේකෙන් ඔබට කැමති තුනක් නැත්නම් ඔබට මතක තියෙන දන්න තුනක් මේකෙන් සඳහන් කරන්න පුළුවන්. ඔබට ඒදිදී අදාළ ලකුණු හිමි වෙනවා. මම හිතන්නේ හරි. ඉදිරියට යන දරුවනේ. මේ ජලයේ එසවීමට යොදා ගන්නා නූතන ක්‍රම කිහිපයක් සඳහන් කරන්න කියනවා දරුවනේ. එනම් මේ සම්ප්‍රදායික නොවන ජල ඉස්වීම ක්‍රම කිහිපයක් අපෙන් අහන්නේ. නම් ප්‍රධාන වශයෙන්ම මේ වෙනකොට අපි දන්නවා දෝල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ සිද්ධාන්ත පාඩම් වලදී ඔබට මතක් වෙන්න ඕනේ මොනවද මේ ජල ඉස්වීමට භාවිතා කරන සම්ප්‍රදායික නොවන ක්‍රම. ඔබට මතක ඇති මේ කේන්ද්‍ර අපසාරී පොම්ප ගැන කතා කරා දුවේ පුතේ අපි. ඊට පස්සේ අපි කතා කරා පිස්ටන් පොම්ප ගැන. ඔබට මතකද දරුවනේ? එහෙනම් අපි බලමු මේ කෙලිම පිළිතුරට යන්න. මොනවද මේ ජල ඉස්වීමට යොදා ගන්නා නූතන ක්‍රම කිහිපයක් සඳහන් කරන්න කියපුවාම අපිට සඳහන් කරන්න පුළුවන්. මෙන්න දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්ප එක
පැහැදිලි රූපයක් ඔබට දකින්න තියෙනවා කේන්ද්‍රාපසාරී පොම්ප. මෙන්න ජලය ඉසුවීමට භාවිතා කරන නූතන උපාංග. right බලන්න දරුවනේ ජලය ඉසුවීමට දාගෙන නූතන උපාංග ටික. මේ බලන්න. සෝපූර්ණේ වන සහ සෝපූර්ණේ නොවන විදියට ආකාර දෙකකට තියෙනවා දරුවනේ මේ කේන්ද්‍රාපසාරී පොම්ප. right මේ බලන්න කේන්ද්‍රාපසාරී පොම්පයක් self privin කියන්නේ සෝපූර්ණේ වන. සෝපූර්ණේ වන කියපුව ගමන් දුවේ ඔබට මතක් වෙන්න ඕනේ පා කපාටේ සිට චූෂණ නලයේ තුලත් ඒ වගේම ඉම්පිලර කුටීරය තුල වාතය ඉවත් කර ගනිමින් ජලය පොම්ප කර ගන්න පුළුවන් නම් අපි කියන සෝපූර්ණේ වන කියලා දරුවනේ. පා කපාටේ ඉඳන් අපි දන්නවා මේ චූෂණ නලය තුල ඒ වගේම චූෂණ නලය තුල ඒ වගේම ඉම්පිලර කුටීරය තුල චූෂණ නලය අපි දන්නවා කේන්ද්‍රයට සම්බන්ධලා තියෙන දරුවනේ. චූෂණ නලය තුලත් ඒ වගේම ඉම්පිලර කුටීරය තුල තියෙන වාතය ඉවත් කර ගනිමින් ජලය ස්වයංව පොම්ප කරගන්න පුළුවන් නම් අපි කියනවා දරුවනේ මේ සෝපූර්ණේ වන පොම්ප කියලා. සෝපූර්ණේ නොවන පොම්ප වලට අපි ජලය පුරවන්න ඕනේ දරුවනේ. මුලින් ජලය පුරවලා තමයි ජලය පොම්ප කරගන්න පුළුවන් වෙන්නේ. සෝපූර්ණේ නොවන ඒවා සෝපූර්ණේ කරන්න ජලය පුරවන්න ඕනේ. සෝපූර්ණේ වන පොම්ප අපි කතා කරලා තියෙන දරුවනේ අපි දන්නවා. කෙලින්ම මේ අපි දන්නවා චූෂණ නලය සහ ඉම්පිලර කුටීරය තුල තියෙන වාතය ඉවත් කර ගනිමින් ස්වයංව ජලය පොම්ප කරගන්න පුළුවන් නම් අපි ඒගොල්ලන්ට කියනවා සෝපූර්ණේ වන පොම්ප කේන්ද්‍රාපසාරී පොම්ප කියලා දරුවනේ. නවීන ජලය සෝම උපකරණ විදියට අපිට කේන්ද්‍රාපසාරී පොම්ප එකක් තියෙනවා සෝපූර්ණේ වන. ඒ වගේම මේ තියෙන සෝපූර්ණේ නොවන අපි කියනවා non self privin කියලා. මේවට අපි ජලය යොදන්න ඕනේ දරුවනේ. සෝපූර්ණේ නොවන පොම්ප. මේගොල්ලන්ට මේ පාකපාටි ඉහළට තියෙන මේ චූෂණ නලය සහ ඉම්පිලර කුටීරය තුළ තියෙන වාතය ඉවත් කර ගනිමින් ජලය ස්වයංව පොම්ප කර ගැනීමට හැකියාවක් නැහැ. මේ පොම්පේට ජලය පුරවලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙයාලා මොටරේ ක්‍රියාත්මක වීමත් එක්ක ජලය පොම්ප කර ගැනීම සිදු කරන්නේ. ඒගොල්ලන්ට අපි කියනවා සෝපූර්ණේ නොවන non self privin කියලා මේගොල්ලෝ හඳුන්වනවා. right. ඒගොල්ලෝ තමයි දැන්ට මේ අපි මේ කේන්ද්‍රාපසාරී පොම්ප ජනප්‍රියම පොම්ප වර්ගය. ඒ වගේම තමයි පිස්ටන් පොම්ප තියෙනවා දරුවෝ. පහර එකක් හැර එකක් ජලය විස්ථාපනය වෙන පිස්ටන් පොම්ප තියෙනවා දරුවෝ. ඒවට අපි කියනවා එකත්කාර පිස්ටන් පොම්ප කියලා. මේ බලන්න. පහර එකක් හැර එකක් ජලය විස්ථාපනය වෙන පිස්ටන් පොම්ප තියෙනවා. මේ පහර එකක් හැර එකක් ජලය විස්ථාපන වන පිස්ටන් පොම්ප වලට දරුවනේ අපි කියනවා එකත්කාර පිස්ටන් පොම්ප. එහෙම නැත්නම් සිංගල් ඇක්ෂන් පිස්ටන් කියලා දරුවනේ. හරි. ඒ වගේම දරුවනේ අංක 2 සෑම පහරකදීම ජලය විස්ථාපනය වෙන පිස්ටන් පොම්ප තියෙනවා දරුවනේ. අපි ඒකට කියනවා ද්විත්වකාර පිස්ටන් පොම්ප නැත්නම් ඩබල් ඇක්ෂන් පිස්ටන් පම්ප් කියලා. ඩබල් ඇක්ෂන් පිස්ටන්. ඒ කියන්නේ සෑම පහරකදීම ජලය විස්ථාපනය වෙනවා නම් පුතේ. හැම පහරකදීම ජලය විස්ථාපනය වෙනවා නම් ඒවට අපි කියනවා ද්විත්වකාර පිස්ටන් පොම්ප. ඒ වගේම පහර එකක් හැර එකක් ජලය විස්ථාපනය වන පිස්ටන් පොම්ප එකත්කාර පිස්ටන් පොම්ප විදිහටයි හඳුන්වන්නේ. දැන් අපි කේන්ද්‍රාපසාරී පොම්ප ප්‍රධාන ආකාර දෙකයි සෝපූර්ණේ වන සහ සෝපූර්ණේ නොවන ආකාරයට කොටස් දෙකකට වෙන් කරා දුවේ පුතේ. ඒ වගේම පිස්ටන් පොම්ප අපි නැවත කොටස් දෙකකට වෙන් කරනවා පුතේ. පිස්ටන් පොම්ප පහර එකක් හැර එකක් ජලය විස්ථාපනය වන පිස්ටන් පොම්ප අපි දන්නවා එකත්කාර පිස්ටන් පොම්ප දරුවනේ. ඒ වගේම සෑම පහරකදීම ජලය විස්ථාපනය වෙන පිස්ටන් පොම්ප වලට අපි කියනවා දරුවනේ ද්විත්වකාර පිස්ටන් පොම්ප කියලා. නළලින්දක ක්‍රියාවලිය ඔබට මතක ඇති. නළලින්දක පාසලේ නළලින්දක් තියෙනවා නම් අපි මේක සිද්ධාන්ත පාඩම් වලදී කියලා තියෙනවා. නළලින්දේ අපි අර පිස්ටනයට හා සම්බන්ධ නිදරුනේ සිලින්ඩරය තුල පිස්ටනයක් නේ චලනය වෙන්නේ පුතේ. අපි ඒකෙදී ඔබට මතක ඇති මේ පිස්ටනයට ඊට සම්බන්ධ ඒ පිස්ටනේ සිලින්ඩරේ පිස්ටනයට සම්බන්ධ දණ්ඩ අපි දන්නවා නේද දරුවනේ සම්බන්ධ කරලා තියෙන හැන්ඩලයකට නළලින්දක. ඒ හැන්ඩලේ අපි ඉහළ පහළ කරනකොට තමයි දරුවනේ අපි දන්නවා ජලය විස්ථාපනය වෙන්නේ. පිස්ටනය ඉහළ පහළ යාමේ ක්‍රියාවලියට අනුව නේද පුතේ ජලය විස්ථාපනය වෙන ක්‍රියාවලිය සිදු වෙන්නේ. හරි මං හිතන්නේ ඔබට පැහැදිලි ඊ타මත්ම දරුවනේ. අපෙන් අහනවා ප්‍රශ්න අංක 4න් ජල පොම්පයක් යන කොහොමද කියලා කෙලින්ම ප්‍රශ්න ඉක්මනින්ම ලියාගෙන දුල පුතාලට පිළිතුරු සඳහන් කරන්න පුළුවන් මොකද්ද මේ ජල පොම්පයක් කියන්නේ කියලා. ඔබට මතකයි එහෙනම් මේ ජල පොම්ප ගැන කේන්ද්‍රාපසාරී පොම්ප සහ
මේ අපි දන්නවා පිස්ටන් පොම්ප නේද දරුවනේ භ්‍රමණ චාලක පොම්ප සහ නියත විස්ථාපන පොම්ප ගැනයි එතකොට අපි කතා කරන්න තියෙන්නේ භ්‍රමණ චාලක පොම්ප සහ නියත විස්ථාපන මේ විස්ථාපන පොම්ප ගැන පිස්ටන් පොම්ප ගැන කතා කරන්න තියෙනවා දරුවනේ ඒ වගේම කේන්ද්‍රාපසාරී පොම්ප ගැන අපිට කතා කරන්න තියෙනවා එහෙනම් දරුවනේ මෙතනදී අපිට ජල පොම්පයක් කියලා කියන්නේ මොකක්ද කියලා සඳහන් කරන්න ඇහුවොත් අපිට සඳහන් කරන්න වෙනවා නේද දරුවනේ ජල ප්‍රභවයක ඉඳන් නේද දරුවනේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව යම් පීඩනයක් යටතේ ජලයේ නේද දරුවනේ සැපීම සිදු කරන්න ජලයේ එසවීම සිදු කරන්න අපි යොදා ගන්න උපාංගයක් අපිට ජල පොම්පයක් විදිහට හඳුන්වන්න පුළුවන් ජල පොම්පයකින් යම් පීඩනයක් යටතේ දරුවනේ ජලය සැපීම සිදු කරන්න ජලයේ එසවීම ලබා ගැනීම සිදු කරන්න අපි දන්නවා ගුරුත්වාකර්ෂණයට එරෙහිව යම් කිසි පීඩනයක් යටතේ දරුවනේ ජලයේ එසවීම සඳහා භාවිතා කරන උපාංගයක් අපිට ජල පොම්පයක් විදිහට හඳුන්වන්න පුළුවන් අපි බලමු දරුවනේ එහෙනම් ජල පොම්පයක් කියන්නේ මොකක්ද කියලා මේ බලන්න දරුවනේ ජල ප්‍රභවයේ සිට ශේෂ්ත්‍රයේ තෙක් විශේෂයෙන් එක අපි සඳහන් කරගන්න ඕනේ දුවේ පුතේ කොහින්දන්ද ජල ප්‍රභවයේ සිට ශේෂ්ත්‍රයේ තෙක් ශේෂ්ත්‍රය කියන්නේ භෝග වගා කරලා තියෙන භූමිය ඉඩම ශේෂ්ත්‍රයේ තෙක් ගුරුත්වාකර්ෂණ බලය යටතේ ජලය ගෙනීමට අපහසු අවස්ථාවලදී අන්න බලන්නකෝ ජල ප්‍රභවයේ ඉඳලා භෝග වගා කරලා තියෙන භූමියට සාමාන්‍ය ගුරුත්වාකර්ෂණය යටතේ ජලය රැගෙනීමට අපහසු අවස්ථාවලදී ඕනතරම් එහෙම අවස්ථා තියෙනවා නේද දුවේ පුතේ එවැනි අවස්ථාවලදී හෝ මෙන්න මේ ඉරිගේට් කරන නැත්නම් සම්පාදනය කරන ජලයේ පීඩනය දරුවනේ ප්‍රෙෂර් එක අපිට වැඩි කරවීම සඳහා භාවිතා කරන යාන්ත්‍රික උපකරණයක් තමයි දරුවනේ වැඩි කරවීම සඳහා පීඩනය සම්පාදනය කරන ජලයේ පීඩනය වැඩි කරවීම සඳහා භාවිතා කරන උපාංගයක් තමයි ආදරණීය දරුවනේ මේ ජල පොම්පයක් කියලා කියන්නේ සම්පාදනය කරන ජලයේ පීඩනය වැඩි කරවීම සඳහා භාවිතා කරන මොකද්ද යාන්ත්‍රික උපාංගයක් නැත්නම් යාන්ත්‍රික උපකරණයක් තමයි දරුවනේ අපි විශේෂයෙන්ම ජල පොම්පයක් කියලා හඳුන්වන මං කියන්නේ. හරි මං හිතන්නේ ඔබ වඩාත්ම නිවැරදිව පිළිතුර සඳහන් කරලා ඇති දරුවනේ එකයි වෙන්න ඕනේ. ඉතින් අපි ක්‍රමානුකූලව මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න ටික දුවේ පුතේ සාකච්ඡා කරගෙන යමු. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මේ කේන්ද්‍රාපසාරී ජල පොම්පයක් ඇඳලා එහි කොටස් හඳුන්වන්න කියලා. ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඔබට කෙලින්ම ව්‍යුහගත මාදලී ප්‍රශ්නයක කේන්ද්‍රාපසාරී පොම්පයක් ඇඳලා පොම්පයක කොටස් ටික ABCD විදියට කොටස් ටික නම් කරන්න දෙන්න පුළුවන් දුවේ පුතේ අවස්ථාවක ප්‍රධාන කොටස් කිහිපයක් නම් කරලා විශේෂයෙන්ම මේ පාජකය ඒ වගේම කසුව නැත්තම් මේ කේසින් එක ඒ වගේම මේකේ අපිට කියන්න පුළුවන් චූෂණ හිස විසර්ජන චූෂණ පොම්පය නැත්නම් අපි කියන චූෂණ නලය එපා කපාටය දැන් අපි එහෙම දාන්නේ දැන් ලින්දෙක්ට සම්බන්ධ කරලා තියෙන අවස්ථාවක එහෙම නෙවෙයි කෙලින්ම පොම්පයේ කොටස් ඔබෙන් අහන්න පුළුවන් පොම්පයේ කොටස් මේ ඉම්පිලරය නැත්නම් මේ දැති සහිත රෝදේ නම් කරන්න ඉන්න පුළුවන් පුතේ ඉම්පිලරයේ ඇස කේසින් එක නැත්නම් මේ කසුව ඉම්පිලර කුටීරිය දරුවනේ වැනි ප්‍රධාන කොටස් ඔබට නම් කරන්න ඉන්න පුළුවන් දරුවනේ හොඳයි අපි බලමු මේ කොටස් ටික මොනවද කියලා ඔබෙන් අහන්නේ මේ කේන්ද්‍ර අපසාරී ජල පොම්පයක් ඇඳලා එහි කොටස් හඳුන්වන්න කියලා. රයිට් අපි බලමු. මේ බන්න දරුවනේ කේන්ද්‍ර අපසාරී පොම්පයක් බොහෝ විට මෙවැනි ඇඳපු පොම්පයක් දුවේ පුතේ මෙහෙම ඇඳලා තියෙන පොම්පයක ඔබට මේ නම් කරලා තියෙන කොටස් වලට ඔබට මේ විදිහට කිසිම ප්‍රශ්නයක් නැහැ ඉංග්‍රීසියෙන් නම් කරන්න දරුවනේ ඔබට ලකුණු හම්බ වෙනවා. ඉංග්‍රීසියෙන් නම් කරන්න පුළුවන් ලකුණු හම්බ වෙනවා. අපි මේ කිව්වාගේ ඉම්පෙලර් I එක ඉම්පෙලර් S මේ බලන්න දරුවනේ මම ඩොට්ස් තියන්නම් ඒ තැන් වලට මේ ඉතාලිත් එක්ක මේ ඉම්පෙලර් S දරුවනේ රයිට් ඉම්පෙලර් S මේ තියෙනවා මේ දැති සහිත රෝදේ දරුවනේ ඉම්පෙලරේ නැත්නම් අපි පායකය කියලා කියනවා දරුවනේ මේ සර්පිල කුටීරය තුල නැත්නම් මේ ආවරණය වෙච්ච කුටීරය තුල භ්‍රමණය වෙන චලනය වෙන මෙන්න මේ මෝටරේ ක්‍රියාත්මක වෙනකොටම අපි දන්නවා ඊට සම්බන්ධ ඇක්සලේටර් සම්බන්ධ කරලා තියෙන දණ්ඩට සම්බන්ධ කරලා තියෙන මේ ඉම්පිලරේ නැත්නම් දැති සහිත රෝදයක් වේගෙන් භ්‍රමණය වෙනවා දරුවනේ ඩිස්චාර්ජ් නොසල් එක තියෙනවා දරුවනේ මෙතනින් ජලය ඩිස්චාර්ජ් වෙන ඩිස්චාර්ජ් නොසල් එක මෙතන තියෙන දරුවනේ
ඉන්ලට් එක මේ බලන්න මෙතන මේ ඉන්ලට් එක මේ ඊතලෙන් පෙන්ලා තියෙන දරුවනේ. ජලය ඇතුල් කරගන්න ස්ථානයේ ඉන්ලට් එක දරුවනේ. ඉන්ලට් එක පෙන්ලා තියෙන්නේ. රයිට්. මෙන්න කේස් වෙන එක දරුවනේ ආවරණේ දක්වලා තියෙන දරුවනේ. රයිට්. මෙතන මේ තලයේ නැත්තම් අපි කියනවා බ්ලේඩ් එක පෙන්ලා තියෙන දරුවනේ. මෙන්න අර ඇක්සලේ නැත්තම් ෂාෆ්ට් එක පෙන්ලා තියෙන දරුවනේ. මෙතන ඩිස්චාර්ජ් නොසල් මෙතන ඊතලෙන් අවුට්ලට් එක පෙන්ලා තියෙන දුවේ පුතේ අවුට්ලට් එක. පැකින් එක පෙන්ලා තියෙනවා. ඒ වගේම බලන්න ස්ටෆින් බොක්ස් එක පෙන්ලා තියෙන දරුවනේ මෙතන. කොටස් ටික. ඉම්පිලර් එක ඩිස්චාර්ජ් නොසල් එක දරුවනේ. කේසින් වියා රින් එක තියෙන දරුවනේ. ඉම්පිලරේ ඇස නැත්තම් ඉම්පිලරේ අයි එක මේ විදිහට දරුවෝ අපිට කෙලින්ම ඉංග්‍රීසියෙන් නම් කරන්න පුළුවන් ලකුණු හම්බ වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසියෙන් ලං කරන්න පුළුවන් මේ කොටස් දරුවනේ අහලා තියෙන කොටස් ඉම්පිලරේ පෙන්ලා තියෙන නම් කරලා තියෙන කොටස් දරුවනේ ඉංග්‍රීසියෙන් නම් කරන්න ලකුණු හම්බ වෙනවා. ලං කරගන්න ඔබට ඉංග්‍රීසියෙන් නම් කරන්න පුළුවන් අදාළ ලකුණු හම්බ වෙනවා. අස්තිරම ලකුණු හම්බ වෙනවා. හරි. ඔබ ඇදලා ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙනවා නම් කොටස් ටිකට ලකුණු හම්බ වෙනවා. මේ බලන්න මේ ආකාරයටත් අහන්න පුළුවන් එතකොට නම් මේ බලන්න කේසින් එක නැත්තම් කසුව මේ කසුව මේ රතු පාටින් නම් කරලා තියෙන මේ කසුව තියෙනවා දරුවනේ මේ බලන්න මේ දති සහිත රෝදේ නැත්තම් ඉම්පිලරේ දරුවනේ ඉම්පිලර එක මෙතන ඇසුරුම සිංහලෙන් නම් කරලා තියෙනවා මේ බලන්න මේ අක්ෂ දාන්න දරුවනේ මේ අක්ෂ දාන්නට නේ පුතේ මේ සම්බන්ධලා තියෙන ඉම්පිලරේ මේ බලන්න මෙතන මේ බලන්න මේ චූෂණ විවරය තියෙනවා මේ මෙතන චූෂණ විවරය තියෙනවා මෙතන මේ පෙන්ලා තියෙන මේ බාන දරුවනේ පිටාර විවරය මේ පිටාර විවරය පෙන්ලා තියෙනවා මෙතන ඉහළින් තියෙන පිටාර විවරණ ඒකයි දුවේ පුතේ පෙන්ලා තියෙන ඉහළින් තියෙන පිටාර විවරය මේ බලන්න ජලය අතුල කර ගන්න තැන මෙතන මේ චූෂණ විවරයේ මේ චූෂණ විවරය කේන්ද්‍රාපසාරී පොම්පේ මං හිතන්නේ ඊටාම පැහැදිලි දුවේ පුතේ මේ ආකාර කිහිපයකට විවිධ විදියට මේ වාගේ පින්තූර දීලා ඔබෙන් මේ කොටස් නම් කරන්න කියලා අහන්න පුළුවන් දුවේ පුතේ. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් අර විදියට තිබ්බොත් එහෙම මේ ආකාරයට නම් කරන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ ආකාරයට රූපයක් දීලා අහන්න පුළුවන් දරුවනේ මේ බලන්න දුවේ පුතේ මෙතන මේ චූෂණ නලයයි දරුවනේ පෙන්눔 කරලා තියෙන්නේ මේ මං ඒ මත අඳින්නම් මේ බලන්න. මං ඒ මත අඳින්නම් දරුවනේ මේ චූෂණ නලයයි දුවේ පුතේ මේ පෙන්눔 කරලා තියෙන්නේ මේ බලන්න මේ බලන්න. ඒ මද්ද ලක්ෂ්‍යය පෙන්ලා තියෙන ආකාරය මේ බලන්න චූෂණ නලය. ඇක්සලරේටර් සම්බන්ධය මේ තියෙන දුවේ පුතේ ඉම්පෙලර් එක මේ කරකැවෙන ඉම්පෙලරේ දති සහිත රෝගයේ දරුවෝ මේ තියෙන පිටාර නලයේ දුවේ පුතේ පිටාර නලයටයි මේ ඉතාලියේ ගහලා පෙන්ලා තියෙන්නේ. මේ ඉම්පෙලරේ දරුවනේ මේ කරකැවෙන ඉම්පෙලරේ මේ දති සහිත රෝදේ බානුක දරුවනේ ඉම්පෙලරේ පෙන්ලා තියෙන විදිය. මේ කොටස් නම් කරන්න කිව්වත් ඔබට ඉතාලම පහසුවෙන් නම් කරන්න පුළුවන් පුතේ මෙවැනි ආකාරයට මෙතන කොටස් 1 2 3යි අහලා තියෙන කොටස් ටික නම් කරන්න පුළුවන්. මං හිතන්නේ ඔබට ඉතාලම පැහැදිලි හොඳ අවබෝධයක් ලැබෙනවා මේකේ. හරි දරුවෝ. රයිට් මේ විදිහට තිබ්බත් මේ බලන්න ඉම්පිලරය මේ ඉම්පිලරය දරුවනේ දැන් සහිත රෝද ඉම්පිලරය විදිහට නම් කරන්න පුළුවන් යා මේ ඊතලයේ මත මේ ඉම්පිලරේ අයි එක මේ බලන්නකො ඉම්පිලරේ ඇස දරුවනේ මේ ඒකෙත් ඉම්පිලරේ ඇස මේ බලන්න සක්සන් ජලය උරා ගැනීම ඊතලෙන් සක්සන් එක දරුවනේ කි මං කිව්වේ මේ ඊතලෙන් පෙන්නලා දෙන ජලය ඇද ගැනීම සක්සන් මේකෙන් මේ ජලය පිටවීම ඩිස්චාර්ජ් මේ බලන්නකො පැත්තෙන් සහ ඉහළින් කොහොමද පුතේ ජලය ලබා ගැනීම මේ ප්‍රශ්නේ විභාගෙටත් අහලා තිබ්බා. පැත්තෙන් සහ ඉහළින් මට ඒකයි විශේෂයෙන් මෙතන කියලා දෙන්න ඕනේ. පැත්තෙන් සහ ඉහළින්. ඒ කියන්නේ ජලය ඇතුල් කර ගැනීම සිදුවෙන්නේ පැත්තෙන් මේ බලන්න. ජලය ඇතුල් කර ගැනීම සිදුවෙන්නේ පැත්තෙන් දරුවනේ මේ බලන්න. ජලය ඉහළින් විසර්ජනය වීම සිදු වෙනවා. ජලය ඉහළින් විසර්ජනය වීම සිදු වෙනවා. මේ පැත්තෙන් සහ ඉහළින්. පැත්තෙන් සහ ඉහළින්. මම හිතන්නේ පැහැදිලි ඔබට. මේක නම් බොහෝ විට විභාගෙට නිතරම අහනවා මෙන්න මේ රූපේ දීලා නම් කරන්න අහනවා. ඉතින් ඒ තියෙන රූප ටික විභාගෙදී මෙතෙක් අහලා තියෙන රූප ටික දුවල පුතාලා වෙනුවෙන් මම මේකට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක අතිශයින්ම වැදගත් වෙනවා. ඔබේ යුතුයකම තමයි ආදරණීය දරුවනේ මේක අමතක කරන්නේ නැතුව මෙන්න මේ ආකාරයට ඇහුවොත් මේ ඕන ආකාරයකට ඇහුවොත් කොටස් ටික නම් කරලා දාලා ඊට අදාළ මේ කේන්ද්‍රාපසාරී පොම්පයක් ආදරණීය දරුවනේ මේ තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා කසුව තියෙනවා දරුවනේ මේ කසුව
පිටතින්ම තියෙන කසුව දරුවනේ මේ කසුවයි සඳහන් වෙලා තියෙන්නේ. මං ඒ මත නැවත ඔබට ඇඳලා පෙන්නන්න. මේ තිනවා මේ පාජකයේ පෙති ටික දරුවනේ දැති සහිත රෝදේ දුවේ පුතේ. මෙන්න කෙලිම තිනවා පාජකයේ සවි කර ඇති දණ්ඩ නැත්තම් පාජකයේ ඇස. මේ තියෙන පාජකයේ සවි කරලා තියෙන දණ්ඩ නැත්තම් පාජකේ මෙන්න තිනවා පුතේ මේ දැති සහිත රෝදේ පාජකේ. මේ හරස් කඩවල් දික් කඩවල් මේ බලන්න පුතේ මේ ජලයේ විසර්ජන ආකාරය මේ ඊතල වලින් පෙන්ලා තියෙනවා. මේ ජලයත් මේක චලනය වෙනකොට මේ චාලක ශක්තිය ලබාගෙන මේ බන් දරුවනේ මේ තුන ජලයත් අපි දන්නවා අංශක 180කින් භ්‍රමණය වෙලා චලනය වෙලා මේ බලන ජලය ඩිස්චාර්ජ් කරන ආකාරය. ඉතින් මේකත් ඒ හා සමාන අතිශය වැදගත් රූපයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් පුතේ. මේ පෙන්නපු රූපරාම මේ රූප විශේෂයෙන්ම අතිශයින්ම වැදගත් වෙනවා. කේන්ද්‍රාපසාරී පොම්ප ගැන කතා කරනකොට දුවේ පුතේ. මේ බලන දරුවනේ මෙතනත් කේන්ද්‍රාපසාරී පොම්පයක් දක්වන්නේ දරුවනේ. මේ හරස් කඩවල් දික් කඩවල් දරුවනේ අතිශයින්ම වැදගත් වෙනවා. මේ වගේ එකක් මෙවරත් විභාගයට අනිවාර්යෙන් එන්න පුළුවන් දුවේ පුතේ. හැම අවුරුද්දකම මගේ මෙවරත් මේ වගේ එකක් මේ පෙන්නලා දීලා තියෙන වගේ එකක් බලන්න ඔබට මේවා නම් කරන්න පුළුවන්ද කියලා දුවේ පුතේ. මෙතනත් මුලින්ම පෙන්නන ආවරණයේ දරුවනේ කේසින් එක. මෙතන ජලයේ ඇතුල් වීම පෙන්නන ඊතලයේ දුවේ පුතේ මේ පෙන්නන්නේ. ඒ මතයි මම මේ ඇඳලා තියෙන්නේ. මේ තියෙන මේ පාජකී පෙති දුවේ පුතේ මේ බලන්න මේ ඉම්පිලරේ පෙති ටික තියෙන්නේ. මෙන්න පුතේ මේ මෝටරේ භ්‍රමණය වෙනකොට මේ භ්‍රමණය වෙන දණ්ඩ මේ දණ්ඩ මම මේ ඉහළට මේක දික් කරලා පොඩ්ඩක් දාලා තියෙන ඊතලේ ඇඳලා තියෙනවා. මෙන්න දරුවනේ ඩිස්චාර්ජ් වෙනවා ජලයේ පිටවන මාර්ගය පෙන්ලා තියෙන මෙන්න දරුවනේ ජලයේ පිටවීම පෙන්눔 කරලා තියෙනවා. එහෙනම් ජලයේ ඇතුළීම ඉන්ලට් අවුට්ලට් නේ දරුවනේ මේ බලන්න මේ ජලයේ ඇතුළීම පැත්තෙන් සිදුවලා පිටවීම ඉහළින් සිදුවෙන මේ ප්‍රශ්නෙම අහලා තිබ්බා මේ විභාගයට උසස් පෙළ විභාගයට මේ ජලයේ ඇතුළීම සිදුවෙන කොහෙන්ද බහුවර්ණ පස්සේ ගහලා තිබ්බේ මේ ඇතුළවීම සහ පිටවීම පැත්තෙන් සහ ඉහළින් ඇතුළීම පිටවීම සිදු වෙන්නේ. බලන්න ඉතින් ඒවා හොඳට අවබෝධයෙන් හිටියොත් ප්‍රශ්නද කියලා ඉතින්. එතකොට මේ කේසින් එක ආවරණයේ තියෙන දරුවනේ මේ පාජකයේ පෙති තියෙන්නේ. මේ පෙති සහිත නැත්තම් දැති සහිත පෙති සහිත රෝදයක් කියලා අපි කිව්වේ. මේ බලන්න මේ මෝටරේ භ්‍රමණය වෙනකොට මෙන්න මේ දණ්ඩ භ්‍රමණය වෙනවා. මේ භ්‍රමණය වෙන දණ්ඩෙටනේ පුතේ මේක සවියලා තියෙන පාජකේ. භ්‍රමණය වෙන දණ්ඩ පුතේ මේ පෙන්눔 කරලා තියෙන මෙන්න පිටවීම ජලයේ පිටවීමේ මාර්ගය පෙන්눔 කරලා තියෙනවා දරුවනේ. පිටවීමේ මාර්ගය ආදරණීය දුවේ පුතේ පෙන්눔 කරලා තියෙනවා. පාජකය. අපි බලමු මොකක්ද මේ පාජකය කියන්නේ කියලා. පාජකය නැත්තම් ඉම්පෙලරය. මොකක්ද දරුවනේ මේ පාජකය නැත්තම් මේ භ්‍රමණය වන රෝදේ නැත්තම් ඉම්පෙලරය කියන්නේ කවුද දරුවනේ? මේ ආවරණයක් තුල තියෙන නේද දරුවනේ? කුටීරයක් තුල තියෙන මේ පෙති සහිත නැත්තම් දැති සහිත රෝදයක් කරකැවීම සිද්ධ වෙන දරුවනේ ඉම්පෙලරයක් කරකැවෙන්නේ. නැත්නම් අපි මේකට පාජකය කියලා කියනවා දරුවනේ. මොකද්ද මේ පාජකය කියලා හඳුන්වන්නේ දරුවනේ? මේ කේන්ද්‍රාපසාරී පොම්පය භ්‍රමණය වන ප්‍රධානතම කොටසයි. කේන්ද්‍රාපසාරී පොම්පය තුල අපි දන්නවා දරුවනේ භ්‍රමණය වන ප්‍රධාන කොටසයි. මේ භ්‍රමණය වන වස්තුවක් මගින් ඇති කරන කේන්ද්‍රාපසාරී බලය කේන්ද්‍රයෙන් පිටතට ඇති කරන බලයක් දරුවනේ. භ්‍රමණය වන වස්තුවක් මගින් කේන්ද්‍රයෙන් පිටතට ඇති කරන බලයට තමයි දරුවනේ කේන්ද්‍රාපසාරී බලය කියන්නේ. මෙන්න මේ මූලධර්මය උපයෝගී කරගැනීමෙන් තමයි දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්පයක ජලයේ එසවීම සිදු වෙන්නේ. ජලයේ එසවීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ දරුවනේ. එහෙනම් දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්පයක භ්‍රමණය වන ප්‍රධානතම කොටස තමයි මේ පාජකේ නැත්තම් ඉම්පෙලරේ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කොපුව කේසින් එක කියන්නේ පාජකේ වටා තියෙන වායුරෝධක පෙදෙස සහිත ආවරණයක් තමයි දරුවනේ මේ කේසින් එක කියලා කියන්නේ. කේසින් එක නැත්තම් කොපුව කියන්නේ දරුවනේ කොපුව කියන්නේ මේ පාජකේ වටා තියෙන පාජකේ ආවරණය කරමින් පාජකේ වටා තියෙන ඒක වායුරෝධක ප්‍රදේශයක් දරුවනේ වායුරෝධක ප්‍රදේශයක් වායුන්ට ඇතුල් වෙන්න බැරි වායුරෝධනය කරලා තියෙන ප්‍රදේශයක් වායුරෝධක ප්‍රදේශයක් සහිත ආවරණයක් තමයි කේසින් එක නැත්තම් කොපුව කියලා කියන්නේ. හරි. එහෙනම් දරුවනේ පාජකේ කියලා කියන්නේ අපි දන්නවා. පාජකය කියන්නේ අපි දන්නවා දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්පේ භ්‍රමණය වන ප්‍රධානම කොටස තමයි පාජකය කියන්නේ. කේසින් එක නැත්තම් කොපුව කියන්නේ දරුවනේ පාජකයේ වටා තියෙන වායුරෝධක පෙදෙස සහිත ආවරණයක්. මේ පාජකයේ නැත්තම් ඉම්පෙලරේ වටා තියෙන වායුරෝධක පෙදෙස සහිත ආවරණයක් දරුවනේ. හොඳයි.
චූෂණ නලයේ මේ සක්සන් පයිප් එක කියන්නේ මොකද්ද කියලා බලමුකෝ දරුවනේ. අපි දන්නවනේ. ජල පොම්පේ තුලට ඇද ගන්නා නලය. ප්‍රභවයේ තියෙන ජලයේ පොම්පේ තුලට ඇද ගන්නා නලය තමයි දරුවනේ මේ චූෂණ නලය කියන්නේ. සක්සන් පයිප් එක. මේ ජලයේ පොම්පේ තුලට ඇද ගන්නා නලය. ඊට පස්සේ ඩිස්චාර්ජ් පයිප් එක නැත්තම් විසර්ජක නලය කියන්නේ පොම්පෙන් ජලය ඉවත් කරන නලය. මේ ජලයේ පොම්පෙන් පිට කරන නලය. ඩිස්චාර්ජ් පයිප් එක කියන්නේ පුතේ ජලයේ පොම්පෙන් පිට කරලා දාන නලය. ඒක තමයි ජලයේ පොම්පෙන් පිට කරන නලයේ ඩිස්චාර්ජ් පයිප් එක. හොඳයි අපි ඉදිරියට. අක්ෂි දණ්ඩ ෂාෆ්ට් එක ඔබ දකින්න ඇති අක්ෂි දණ්ඩ මේ ඉම්පලරේට සම්බන්ධලා තිබුණු දරුවනේ. විශේෂයෙන්ම අපි කිව්වා මෝටරේ ඉඳලා පාජකයේ භ්‍රමණය වීම සඳහා අවශ්‍ය ජවය නැත්නම් ශක්තිය සැපෙන්නේ දරුවනේ මේ අක්ෂි දණ්ඩ මගේ මෝටරේ සිට පොම්පේ මෝටරේට සම්බන්ධ අක්ෂි දණ්ඩක් කරකවෙන දරුවනේ. ඒ කරකවෙන අක්ෂි දණ්ඩට සම්බන්ධ වන තියෙන ඉම්පිලරේ නැත්නම් පාජකයේ එනම් මෝටරේ ඉඳන් පාජකයේ භ්‍රමණය වෙන්න පාජකයේ කරකවෙන්න අවශ්‍ය ජවය ශක්තිය සැපෙන්නේ මොකෙන්ද දරුවනේ මෙන්න මේ අක්ෂ දණ්ඩ මගින්. මෝටරේ සිට පාජකයේ භ්‍රමණය වීම සඳහා ජවයේ සැපෙන්නේ බලන්න පාජකයේ භ්‍රමණය වෙන ඉස්සලා මෝටරේ කරකවනකොට අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ අක්ෂ දණ්ඩ භ්‍රමණය වෙනවා. එහෙනම් මේ අක්ෂ දණ්ඩකට සමාදරුනේ සම්බන්ධව තියෙන පාජකය නැත්නම් ඉම්පෙලර්. එහෙනම් අපි දන්නවා මෝටරේ සිට මේ පාජකයේ භ්‍රමණය වීම සඳහා අවශ්‍ය කරන ජවය නැත්නම් බලය සැපෙන්නේ දරුවනේ මේ අක්ෂ දණ්ඩු මගින්. මෝටරේ ගත්තාම මෙමගින් අක්ෂ දණ්ඩ භ්‍රමණය සිදු කරමින් පාජකයට ජලය පොම්ප කිරීමට අවශ්‍ය ජලය සපයනවා දරුවනේ. මේ මෝටර එක මගින් මොකද කරන්නේ මෝටරේට සම්බන්ධ ඇක්සල් එක භ්‍රමණය කරනවා. අක්ෂ දණ්ඩ භ්‍රමණය කරනවා. හරියට අපි ඔබ අර පොඩි කාරේ තොරන් හදනකොට මෝටරයකට රැස්වලල්ලක් අර මෝටරේ ඇක්සල් එකට රැස්වලල්ලක් සම්බන්ධ කරපුවාම ඒ ඇක්සල් එක කරකවනට ලස්සනට රැස්වලල්ලත් කරකවෙන්නේ. බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් අපි ඒක සම්බන්ධ කරන්නේ කුඩා කාලේ පොඩි තොරන් එහෙම හදන නිර්මාණය කරනකොට මේ මෝටර යොදා ගන්නවා. එහෙනම් මෝටරය කියන්නේ මේ මෝටරේ මගින් තමයි අක්ෂ දණ්ඩ භ්‍රමණය කරවීම සිදු කරන්නේ. අර මෝටරේට සම්බන්ධ වෙලා තියෙන මේ අක්ෂ දණ්ඩ වේගයෙන් භ්‍රමණය වෙනවා. එතකොටනේ අපි එතෙන් රැස්වලල්ල මැදින් සිදුරට මේක දාලා එතකොට භ්‍රමණය වෙනකොට රැස්වලල්ල කැරකනට බොහොම ලස්සනට තියෙන්නේ. එහෙනම් මේකෙත් ඒ සිද්ධාන්තයයි තියෙන්නේ මෝටරයේ මගින් ඒ අක්ෂ දණ්ඩ භ්‍රමණය සිදු කරමින් දරුවනේ මේ පාජකයට ජලය පොම්ප කිරීමට අවශ්‍ය ජවය ලබා දෙනවා. පාජකයට ජලය පොම්ප කිරීමට අවශ්‍ය ජවය ලබා දෙනවා දරුවනේ. ඒකයි විශේෂත්වය. අපි යනවා ප්‍රශ්න අංක 6ට කේන්ද්‍රාපසාරී පොම්පයක මූලධර්මය ලියා දක්වන්න කියන එකට යනවා දරුවනේ. කේන්ද්‍රාපසාරී පොම්පයක මූලධර්මයේ ප්‍රින්සිපල් එකයි අපිට ලියලා දක්වන්න කියන්නේ. කේන්ද්‍රාපසාරී පොම්පයක්. හොඳයි දරුවනේ අපි යමු මොකද්ද මේ කේන්ද්‍රාපසාරී පොම්පයක මූලධර්මය? ප්‍රශ්නේ ඊළඟ උත්තරේ ලියන්න පටන් ගන්න දරුවනේ. අපි දන්නවා මේ ආවරණය කළ කොපුවක් තුලයි දරුවනේ මේ භ්‍රමණය වෙන කරකැවෙන පාජකේ නැත්නම් ඉම්පෙලරේ තියෙන්නේ. මේ බලන්න. ආවරණය කළ කොපුවක් තුල ඇති ප්‍රතිසහිත රෝධයක් නැත්නම් පාජකය අපි යාට කියන්නේ ඉම්පෙලරේ කියලා පුතේ. එතකොට මේ ඉම්පෙලරේ කරකැවීමෙන් ඇතිවන කේන්ද්‍රාපසාරී බලය අපි කිව්වා. කලින් කිව්වා කේන්ද්‍රයෙන් ඉවතට ඇතිවන බලයක් දරුවනේ. කේන්ද්‍රයෙන් ඉවතට ඇතිවන බලයක් අපි ඒකට කියන්නේ කේන්ද්‍රාපසාරී බලය. මෙන්න මේ කේන්ද්‍රාපසාරී බලයේ හේතුවෙන් දරුවනේ රෝධයේ කෙලවර අපි දන්නවා විශාල පීඩනයක් හටගන්නවා. රෝධයේ කෙලවර විශාල පීඩනයක් හටගන්නවා. මේ නිසා කේන්ද්‍රයේ ඇතිවන චූෂණ බලය නිසා කේන්ද්‍රයේ අසල ඇතිවන චූෂණ බලය නිසා දරුවනේ මේ කේන්ද්‍රයට සවිකල නලයක් මගින් චූෂණ නලයක් මගින් දරුවනේ ජලය ඉහළට ඇදීම සිදු වෙනවා. මේක අපි පරිධියට සවිකල නලයකින් දරුවනේ අපිට පුළුවන් පීඩනය නිසා ජලය ඉවතට තල්ලු වෙනවා. පරිධියට සවිකල නලයකින් ඊළ පරිධියට සවිකල නලයකින් දරුවනේ අපිට පුළුවන් මේ ඇතිවන පීඩනය නිසා ජලය ඉහළට තල්ලු කිරීම සිදු කරන්න පුළුවන්. ජලය ඉහළට තල්ලු වීම සිද්ධ වෙනවා. හොඳයි දරුවෝ. අපි ඒක බලමු. හරි. මේ බලන්න. ආවරණය කළ කොපුවක් තුළ ඇති පෙති සහිත රෝධයක්. මොකද පුතේ? මේ කේසින් එක කසුවක ආවරණය කළ කොපුවක් තුළ තියෙන දරුවනේ කුටීරයක් තුළ තියෙන පෙති සහිත රෝධයක් නැත්නම් අපේ යාට කියනවා ඉම්පිලරේ නැත්නම් පාජකය කියලා පුතේ. මේ පාජකය කරකැවීමෙන් ඇතිවන පුතේ කේන්ද්‍රාපසාරී බලයේ හේතුවෙන් තමයි රෝධයේ කෙලවර විශාල පීඩනයක් ඇති වෙන්නේ. මේ වෘත්තාකාර පතේක වෘත්තාකාරව ගමන් කරන වස්තුවක් මගින් පුතේ
කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇති වෙනවා. මේ කේන්ද්‍රයෙන් ඉවතට ඇති කරන බලය තමයි දරුවනේ කේන්ද්‍රාපසාරී බලය කියලා. මෙන්න මේ බලය නිසායි දරුවනේ බලයයි හේතු වෙන්නේ ජලයේ පොම්පේ තුලට ඇද ගැනීමට. එහෙනම් පුතේ හේතුවෙන් මොකද වෙන්නේ? රෝදේ කෙලවර නැත්තම් මේකේ විශාල පීඩනයක් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ නිසා දරුවනේ අපි දන්නවා කේන්ද්‍රයේ ඇතිවන චූෂණ බලය නිසා මේ කේන්ද්‍රයට සවිකල නලයක් වගින් ජලය ඉහළට ඇදීන අතර පරිධියට සවිකල නලයකින් පුතේ පීඩන නිසා ජලය ඉහළට තල්ලු වීම සිදු වෙනවා. ජලය ඉහළට තල්ලු වීම සිද්ධ වෙනවා. මං හිතන්නේ දුල පුතාලට තාමත්ම පැහැදිලි. කේන්ද්‍රයේ අසල ඇතිවන චූෂණ බලය නිසා පොම්පේ කේන්ද්‍රයේ අසල ඇතිවන චූෂණ බලය නිසා දරුවනේ මේ කේන්ද්‍රයට සවිකල නලයක් නැත්තම් චූෂණ නලයක් මගින් දරුවනේ ඉහළට ජලයේ ඇදීම සිදු වෙනවා. ඒ වගේම අපි දන්නවා ඉහළින් මේ පරිධියට මේකේ වටේ කෙළවර පරිධියට සවිකල නලයකින් පීඩන නිසා ජලය ඉහළට තල්ලු වෙනවා. මේ බලන්න එක පෙන්නන්න. මේ බලන්න දරුවනේ. පරිධියට සවිකල නලයක් මේවා නෙමෙයි. මේකේ මේ පිටාර නලයේ පරිධියට සවිකල නලයක්. මේකත් පිටාර විවරේ මේ බලන්න මේකේ පරිධියට සවිකල නලයක් නේ දරුවනේ මේ. පරිධියට සවිකල නලයක් නේ තියෙන එක පැත්තක් නෙවෙයි පෙන්නන්නේ. හරි. මූල ධර්මයේ ඉන්නේ අපි කේන්ද්‍රාපසාරී පොම්පේ නේ දරුවනේ. හරි. අපි යනවා ප්‍රශ්න අංක 7 කේන්ද්‍රාපසාරී පොම්පය ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් දක්වන්න කියන මූල ධර්මයේ හරියටම හරි. අපිට මතකයි එහෙනම් අපි බලනවා දරුවනේ කොහොමද මේ කේන්ද්‍රාපසාරී පොම්පය ක්‍රියාත්මක වන ආකාරය කියන එකයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. බලන්න දරුවනේ. මේ කේන්ද්‍රාපසාරී පොම්පය ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් ලියා දක්වන්න කියලා අපිට කියන්නේ. අපි බලමු කොහොමද කේන්ද්‍රාපසාරී පොම්පේ ක්‍රියාත්මක වන ආකාරය දරුවනේ. පොම්පේ ක්‍රියාත්මක කළාට පස්සේ දරුවනේ පොම්පේ අපි ක්‍රියා කරන්න ස්විච් එක දාන්න ඕනේ. එතකොට මෝටරේ ක්‍රියාත්මක වෙනවා නේ මුලින්ම අපි දන්නවා. ස්විච් එක දාන්න ඉපයි පොම්පේ ක්‍රියාත්මක කරන්න. එතකොට මේ පොම්පේ ක්‍රියාත්මක කළ විට පාජක කුටීරයේ පාජකය නැත්නම් මේ ඉම්පෙලරයේ දතිරහිත රෝදයේ දරුවනේ මොකද වෙන්නේ? වේගයෙන් භ්‍රමණය වෙනවා. යා වේගයෙන් භ්‍රමණය වෙනවා. අන්න බලන්නකො එහෙනම් පොම්පය ක්‍රියාත්මක කළ විට පාජක කුටීරයේ තියෙන පාජකේ නැත්නම් ඉම්පෙලර් එක දරුවනේ වේගයෙන් භ්‍රමණය වෙනවා. රයිට්. මේ විදිහට ඉම්පෙලරේ නැත්නම් පාජකයේ වේගයෙන් භ්‍රමණය වෙනකොට දරුවනේ එවිට පාජකයේ කේන්ද්‍රයේ සිට ඉවතට අංශු නලය හරහා ගමන් කිරීම හේතුවෙන් දරුවනේ පාජකයේ කේන්ද්‍රයේ ආසන්නයේ මොකක්ද ඇති වෙන්නේ? රික්තක තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ පාජකයේ කේන්ද්‍රය ආසන්නයේ පුතේ රික්තක තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ නිසා කේන්ද්‍රයට සම්බන්ධිත චූෂණ නලයේ දිගේ මොකද වෙන්නේ දරුවනේ? ජලයේ ඇදීම සිදු වෙනවා. ඒ නිසා කේන්ද්‍රයට සම්බන්ධිත චූෂණ නලය ඔස්සේ ජලයේ ඇදවීම සිදු වෙනවා. මේ ජලය ඇදී යනකොට අපි දන්නවා පාජකයේ භ්‍රමණය වෙමින් තියෙන්නේ. ජලයේ ඇදී වෙන විටදී පාජකයේ භ්‍රමණය වෙමින් පවස්සා මොකද වෙන්නේ දරුවනේ? ඒ හටගන්නා චාලක ශක්තිය ඒ තුළ හටගන්නා චාලක ශක්තිය මොකද වෙන්නේ? කුටීරය තුළදී කවුද මේ ජලයත් ලබා ගන්නවා දරුවනේ? කුටීරය තුළ ජලය ලබාගෙන පොම්පේ පිටාරමුව තුළින් ජල ඉවත් කිරීම සිදු වෙනවා. ඩිස්චාර්ජ් නොසල් එකනේ පොම්පේ පිටාරමුව තුළින් ජල ඉවත් කිරීම සිදු වෙනවා. එහෙනම් ජලය ඇදී එන විටදී පාජකයේ භ්‍රමණය වෙමින් පවතින නිසා එහි හටගන්නා චාලක ශක්තියම කුටීරය තුළදී කවුද ලබා ගන්නේ? ජලය ලබාගෙන දරුවනේ පොම්පේ පිටාරමුව තුළින් ජලය ඉවතට යොමු කරනවා. පොම්පේ පිටාරමුව තුළින් දරුවනේ ජලය ඉවතට යොමු කරනවා. මේ බලන දරුවනේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය මේ බලන්නේ මේ ඉම්පෙලරයක් පෙන්눔 කරලා තියෙන දරුවනේ මේ දති සහිත රෝදයක් මේ බලන්න. මේ ඉම්පෙලරේ ඇස තියෙනවා සක්ෂන් එක ඩිස්චාර්ජ් එක. මේ ඉම්පෙලරේ I එකට කැලීම මේ බලන්න පුතේ ඉම්පෙලරේ ඇස right මේ බලන්නකො ඉම්පෙලරේ ඇස මේ බලන්න ඉම්පෙලරේ ඇස right ඉම්පෙලරේ ඇස ඉම්පෙලරේ තියෙන දරුවනේ හොඳයි දරුවනේ. එතකොට මෙතනත් පෙන්눔 කරලා තියෙන්නේ එකයි ඉම්පෙලරේ මේ ඉම්පෙල් දති සහිත රෝදේ පෙන්눔 කරලා තියෙන දරුවනේ
මේත් පෙන්눔 කරලා තියෙන කේන්ද්‍රාපසාරී පොම්පයක් දරුවනේ පොම්පයක කොටසක් පෙන්눔 කරලා තියෙන ආකාරයක් අපි කලිනුත් දුරපුතලත් එක්ක සාකච්ඡා කරා. හොඳයි දරුවනේ. අපි යන 8 වෙනි ප්‍රශ්නෙට කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතේ වාසි මොනවද කියලා. අපි දන්නවා මේ ඕනම පොම්ප ආකාරයක් ගැන කතා කරනකොට දරුවනේ විශේෂයෙන් අපි වගේ වාසි සහ අවාසි ගැන කතා කරනවා. ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් කතා කරනවා. කේන්ද්‍රාපසාරී පොම්ප මේ නවීන ජල ඉසුම් ක්‍රම විදිහට දරුවනේ අපි භාවිතා කරන්නේ මේ ප්‍රධාන වශයෙන්ම ගෘහස්ත කටයුතු සඳහා වගේම කර්මාන්තවල අවශ්‍ය කටයුතු සඳහා අපි දන්නවා මේ විවිධ අවශ්‍යතාවයන් සඳහා මේ නිර්මාණය කරන ලද කේන්ද්‍රාපසාරී පොම්ප අපිට දැක ගන්න පුළුවන් දරුවනේ විවිධ ස්ථානවලට රැගෙන ගිහිල්ලා ජලයේ එසවීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් මේ කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතයෙන් විශේෂයෙන්ම අපි දන්නවා ජලයේ ඉසීමේ කටයුතුය අපි දන්නවා විශේෂයෙන්ම වර්ෂාව තියෙනකොට වර්ෂාව නිසා එකතු වෙලා තියෙන මේ විශේෂයෙන්ම කියන්න ඕනේ වර්ෂාවට වඩා වෙනත් කතාවක් මෙතෙන්දී කියන්න කැමතියි මම දුවල පුතාලට විශේෂයෙන්ම මේ අත්තිවාරම් කැපීමේදී උනන ජලයේ තියෙනවා ඒ ජලය ඉවත් කිරීම සඳහා මේ කේන්ද්‍රාපසාරී පොම්ප යොදා ගන්නවා අපිට මේ අපද්‍රව්‍ය සහිත ජලය උනත් පොම්ප කරන්න පුළුවන් දරුවනේ රොන් බඩ සහිත අපද්‍රව්‍ය සහිත ජලය උනත් පොම්ප කිරීමට හැකියාවක් තියෙනවා මේ කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතා කරලා දරුවනේ ඒකත් විශේෂ වාසියක් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් මේ කේන්ද්‍රාපසාරී පොම්ප ගැන කතා කරනකොට දරුවනේ අපිට මේ ස්ථාපිත කරන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය සීමිත ඉඩ ප්‍රමාණයක අපිට ස්ථාපිත කරන්න පුළුවන් දරුවනේ ඒකත් වාසියක් මේකෙදි මේ කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතය හොඳයි දරුවනේ එහෙනම් අපි බලමු මොනවද මේ කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතයේදී අපිට තියෙන වාසි කියන එක සම්බන්ධයෙන් මේ බලමු ප්‍රමාණයෙන් කුඩා නිසා අපි කියපු කතාව හරියටම හරි සීමිත ඉඩ ප්‍රමාණයක් පමණයි අවශ්‍ය වෙන දරුවනේ මේ පොම්ප ස්ථාපිත කරන්න ප්‍රමාණයෙන් කුඩා නිසා පුතේ ප්‍රමාණයෙන් කුඩා නිසා සීමිත ඉඩ ප්‍රමාණයක් පමණයි මේ සඳහා අවශ්‍ය වෙන්නේ ස්ථාපිත කරන්න පොම්ප නඩත්තුව වියදම අඩුයි පුතේ නඩත්තු කරන්න යන වියදම අඩුයි පුතේ මේ පොම්පවල ඒ වගේම ක්‍රියා කරවීම පහසුවෙන් ක්‍රියා කරවන්න පුළුවන් සම්බන්ධ කරලා ස්විච් එක දාපුවාම කෙලින්ම පොම්පේ ක්‍රියාත්මක කළා පුතේ මේ ඉම්පෙලරේ කරකැවීම සිද්ධ වෙලා මේ ආදාළ ජලයේ පොම්ප කිරීම සිදු වෙනවා දරුවනේ ඒ නිසා මේක ක්‍රියා කිරීම පහසුයි ජලයේ පිරවීම එකාකාරව හා අඛණ්ඩව සිදු වෙනවා දරුවනේ ජලයේ පිරවීම එකාකාරව සහ අඛණ්ඩව සිදු වෙන කේන්ද්‍රාපසාරී පොම්පවල ඒ වගේම මඩ සහ වැලි සහිත ජලයේ පොම්ප කරන්නත් පුළුවන් විශේෂයෙන් මේ ටික මතක තියාගන්න දරුවනේ ওই ටික තමයි විශේෂයෙන්ම සුවිශේෂිත කරුණු විදියට මේ වාසි විදියට කියන්න තියෙන කේන්ද්‍රාපසාරී පොම්පවල එහෙනම් අපි මේ ටික දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා. ප්‍රශ්න අංක 9න් අහනවා පුතේ අපි කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතයේ තියෙන අවාසි මොනවද කියලා. ඔන්න ඩිස්ඇඩ්වාන්ටේජස් ගැනයි පුතේ කතා කරන්න වෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම මේ ගැඹුරු ලින්ක් සඳහා යොදා ගැනීමේදී මේ කේන්ද්‍රාපසාරී පොම්පවල චූෂණ හිස ගත්තාම පුතේ උපරිම ප්‍රමාණය අපි දන්නවා 6ත් 7ත් අතර ප්‍රමාණයක්. මේ දරුණේ 6ත් 7ත් අතර ප්‍රමාණයක තියෙන. ඉතින් ඊට වඩා අපි දක්වහම මේ චූෂණ හිස ගත්තාම දරුණේ අපි දන්නවා ඊට වඩා අපි දන්නවා ජල ප්‍රභවයේ ඉඳලා දරුණේ අපි ජල පෘෂ්ඨයේ ඉඳන් මේ ජල තියෙන උස ගත්තාම දරුණේ අපි දන්නවා මේ 7ත් 8ත් අතර 6ත් 7ත් අතර අගයක් ඊට වඩා වැඩි අගයක් වුණොත් අපිට මේක ජලය සෝගන්න ගැඹුරු ලින්ක් කට්ටල භාවිතා කරන්න වෙනවා දරුවනේ විශේෂයෙන්. ඉතින් ඒක අවාසියක් මේ චූෂණ හිස අපිට 6ත් 7ත් මීටර 6ත් 7ත් අතර ප්‍රමාණයක් තමයි උපරිම චූෂණ හිසක් තියෙන්නේ. ජලයේ ඉසවීම සිදු කරන උපරිම උස. ඉතින් ඊට වඩා අවස්ථාවේදී අපිට වඩා ගැඹුරු අවස්ථාවේදී ඊට වඩා උස වැඩි වෙන අවස්ථාවකදී අපිට ජලය පොම්ප කරන්න තියෙන. ඒතර අපිට මේකේදී දරුවනේ අපිට විශේෂයෙන්ම මේ මොනවද කරන්න වෙන්නේ මේ සඳහා ගැඹුරු ලින්ක් කට්ටල භාවිතා කරන්න වෙනවා දුවේ පුතේ. ඉතින් මේ වගේ අවාසි ගැන කතා කරනකොට අපිට විශේෂයෙන්ම වාසි කතා කරපුවාම මේ අනිවාර්යයෙන්ම මේ වගේ අවාසි ගැනත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. අපි නම් බලමු ඉදිරියට ගිහින්. ස්වපූර්ණේ නොවන පොම්පවල වායු බූවල ඉවත් කිරීම සිදු කරන්න අවශ්‍යයි පුතේ. අපි දන්නවා ස්වපූර්ණේ වන පොම්පවල නම් අපි දන්නවා මේ කුටීරිය තුල නේ දරුණේ ඇතුළම කුටීරිය තුල ඒ වගේම අපි දන්නවා මේ චූෂණ නලය තුල වාතය ඉවත් කරගනිමින් ජලය පොම්ප කරගන්න පුළුවන් නම් අපි ඒවට තමයි පුතේ ස්වපූර්ණේ වන පොම්ප කියලා කියන්නේ. ඉතින් ස්වපූර්ණේ නොවන පොම්පවලදී වායු බූවල ඉවත් කරගන්න අවශ්‍ය වෙන පුතේ පොම්පේට කලින් ජලය දාන්න ඕනේ. එහෙනම් ස්වපූර්ණේ නොවන පොම්පවල වායු බූවල ඉවත් කිරීමට සිදු වෙනවා. ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම් අවාසියක් දරුවනේ. ඒ වගේම ඉහළ උසකට පොම්ප කිරීමේදී කාර්යක්ෂමතාවයේ අඩුයි පුතේ. ගොඩාක් උසකට ජලය පොම්ප කරන්න තියෙනකොට මේකෙදි ජලය පොම්ප කිරීමේ කාර්යක්ෂමතාව මේ කේන්ද්‍රාපසාරී පොම්පවල අඩුයි. එකත් විශේෂයෙන් මතකයි. චූෂණ උස මීටර 6කට සීමා වීම. ඒතර ඊට වඩා උස වැඩි චූෂණ උසක් වුණත් පුතේ ජලය ඉසවීම සිදු කරන්න වෙන්නේ මේ මීටර 6කට සීමා වෙලා තියෙන චූෂණ උස. ඉහළ උසකට ජලය පොම්ප කිරීමට වෙනත් තාක්ෂණික ක්‍රම භාවිතා කරන්න සිදු වෙනවා. ඉතින් ඒකත් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. අපිට ඉහළ උසකට ජලය පොම්ප කරන්න අවශ්‍ය වුණොත්
ඒ සඳහා වෙනත් තාක්ෂණික ක්‍රම භාවිතා කරන්න සිද්ධ වෙනවා දුවේ පුතේ. ඒක අපිට අවශ්‍යයක් විදිහටයි මෙතෙන්දී සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. රයිට් අපි යනවා 10 වෙනි ප්‍රශ්නට පුතේ. අපිට කියනවා පිස්ටන් පොම්පයක් ඇඳලා එහි කොටස් නම් කරන්න කියලා. ඔන්න අපි දැන් යන්නේ ප්‍රශ්න අංක 10 පුතේ. පිස්ටන් පොම්පයක් ඇඳලා එහි කොටස් නම් කරන්නයි යන්නේ. අපි බලමු මොකද්ද පිස්ටන් පොම්පයේ කොටස් ටික කොහොමද කියලා. මෙන්න බලන්න දරුවනේ පිස්ටන් පොම්පයක් ඔබට මතකද මේ නළලින්දක් ඔබේ පාසලේ තිබුණ නළලින්දක් නැත්නම් ගමේ කොහේ හරි යනකොට ඔබ මේ නළලින්දක් දැකලා ඇති. හදිස්සි ඔබට මූණ හොද ගන්න වතුර බොන්න අත් දෙක හොද ගන්න අවශ්‍ය වුණාම ඔබ තනියම ගියපු අවස්ථාවක නම් ඔබ දුවගෙන ගිහිල්ලා අර නළේ පිටිපස්සෙන් ගහලා ඉහළ පහළ සිලින්ඩරේ අපි විශේෂයෙන් මේ දණ්ඩ සිලින්ඩරේ නේද දරුවනේ සිලින්ඩරය තුල අපි දන්නවා පිස්ටනයක් ඉහළ පහළ කර කිරීමක් සිදු කරන්නේ. ඒතර මේ දණ්ඩ හරහා පිස්ටනයට සම්බන්ධ දණ්ඩ පුතේ අපි දන්නවා මේ හැන්ඩලයකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ තියෙන මේ හැන්ඩලේ ඉහළ පහළ කරවීමෙන් තමයි අපි මේ පිස්ටනය ක්‍රියාත්මක කරවීමෙන් ජලය එසවීම සිද්ධ වෙන්න දරුවනේ නේද? ඉතින් අපි මේ හැන්ඩලේ කිහිප වරක් ඉහළ පහළ ගහලා ඉදිරියෙන් දුවගෙන ගිහිල්ලා අර ජලයේ අරන් බොන්න මූණ හොද ගන්න හරි මොන හරි උහම අවස්ථාව ජල අවශ්‍යතාවයකදී ඔබ කරපු අවස්ථාවක් ඕන තරම් ඔබට ඔබේ ජීවිතය ඔබ අත්දැකලා ඇති. එහෙනම් බලන්නකො මේ තියෙනවා හැන්ඩලේ දරුවනේ මේ ඒ වගේම පොම්ප දණ්ඩ නැත්නම් පම්ප් රොඩ් එක තියෙනවා දරුවනේ. මේ බලන්න පම්ප් රොඩ් එක තියෙනවා මේක මේ පොම්ප දණ්ඩ කියන එක මේ කළු පාටට තියෙන පුතේ. ඊට පස්සේ මෙතන මේ සිලින්ඩරේ නම් කරලා තියෙන දරුවනේ. මේ පිස්ටන් වෑල් එක මෙතන තියෙන දරුවනේ. ඒ වගේම මේ පුට් වෑල් එක තියෙනවා පා කපාටේ. රයිට් ඒ වගේම මෙතන මේ පිස්ටන් එක තියෙනවා දරුවනේ. මේ සක්සන් ලිෆ්ට් එක. මේ බලන්න සක්සන් ලිෆ්ට් එක ජලය ඔසවන චූෂණ උස කියන එක දරුවනේ මෙතන තියෙනවා. රයිට් හරි දරුවනේ. එතකොට බලන්න මේ ඔබට මේ ටික බලන්න මේ කොටස් ටික පහසුවෙන් ඉතාම පැහැදිලිව මේ රූපේ හඳුනා ගන්න පුළුවන් දරුවනේ. හොඳයි. පහසුවෙන් ඉතාමත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් රූපයක් අපි ඊට පස්සේ ඉදිරියට යන දරුවනේ. මේ ටිකත් කොටස් ටිකත් අපි බලමු. මෙන්න හෑන්ඩ් පම්ප් එක දරුවනේ මේ නළලින්ද ඔබට මතක ඇති. මෙන්න මේකේට මතු පිටින් මේ දාලා තියෙන ආවරණය කරලා තියෙන මේ නළලින්ද ඔබට මතකද? එහෙනම් අපි මේ කොටස් ටික අඳුරගන්නනේ වෝටර් තියෙනවා. එතකොට වෝටර් සක්සන් ලයින් එක තියෙනවා දරුවනේ මේ. වෝටර් සක්සන් ලයින් එක මෙතන වෝටර් තියෙනවා. වෝටර් අවුට්ලට් එක තියෙනවා දරුවනේ මෙතන. ෆෝස් රොඩ් එක මේ අපි බලය යොදන රොඩ් එක තියෙනවා පුතේ රොඩ් එක පිස්ටන් රොඩ් එක මේ තියෙන පිස්ටන් රොඩ් එක දරුවනේ පෙන්වුම් කරලා මේ පිස්ටන් රොඩ් එක තියෙන්නේ මේ සිලින්ඩර් එක මේ කොටස් ටික ඔබට අනිවාර්යයෙන්ම නම් කරන්න අවශ්‍ය වෙන දරුවනේ පිස්ටන් එක තියෙනවා දරුවනේ මෙතන මේ චෙක් වෑල්ව් එක තියෙනවා දරුවනේ එතකොට මෙතන සීලින් එහෙම නැත්නම් රින් එක තියෙනවා දරුවනේ මෙතන ඒ වගේම මෙතන චෙක් වෑල්ව් එක තියෙනවා දරුවනේ රයිට් ඒ කොටස් ටික පැහැදිලි රූපෙත් මං හිතන්නේ ඔබට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් පිස්ටන් පොම්පයක් කොටස් ටික දරුවනේ මේ බලන්න මෙතන සිංහලනුත් නම් කරලා තියෙන දරුවනේ මෙතන පියන තියෙනවා මේ බලන්න මේක නම් කරගන්න මම නම් කරන්නම් මේ මත පියන තියෙන දරුවනේ මෙන්න පිටාර නාලේ කොටස් ටික නම් කරගන්න දරුවනේ ඇඳලා මෙන්න ජල ප්‍රභවයේ දරුවනේ මෙන්න තියෙන දරුවනේ චූෂණ නාලේ මේ තියෙන ජලය ඇද ගන්න චූෂණ නාලේ මෙන්න තියෙන දරුවනේ මෙතන චූෂණ කපාටේ බලන්න චූෂණ කපාටේ තියෙන දරුවනේ මෙතන මෙන්න දරුවනේ මෙතන තියෙනවා පිටාර කපාටේ මේ පිටාර කපාටේ මෙතන මෙන්න පිස්ටනේ දරුවනේ පිස්ටනේ ඔය තියෙන පොම්ප දණ්ඩ තියෙනවා දරුවනේ මෙන්න දරුවනේ මෙතන හැන්ඩලේ තියෙනවා බලන්න මේ කොටස් ටික ඔබ ඇඳලා නම් කරන්න නිවැරදි කොටස් ටික මෙන්න ඔබට නම් කරන්න අවශ්‍ය කරන නිවැරදි කොටස් ටික තියෙනවා දරුවනේ ඔබට ඇඳලා නම් කරන්න තියෙන નિયમિત කොටස් ටික බලන්න දරුවනේ සිංහලෙන් නම් කරනවා නම් මේ කොටස් ටික බලන්න පැහැදිලිව ඔබට නම් කරන්න පුළුවන් දරුවනේ ජල ප්‍රභවයේ තියෙන දරුවනේ ජල ප්‍රභවයේ තියෙන මේ චූෂණ නලයේ තියෙන දරුවනේ මෙතන චූෂණ කපාටයේ තියෙන චූෂණ කපාටේ අපි කියනවා මේක චූෂණ කපාටේ දරුවනේ මේ පිටාර කපාටේ තියෙනවා පිස්ටනේ මේ තියෙන දරුවනේ මේ පොම්ප දණ්ඩ මත එහා ඉහළ පහළ යන පිස්ටනේ මෙතන පොම්ප දණ්ඩ මෙතන පියන දරුවනේ මෙන්න පිටාර නලයේ මෙන්න හැන්ඩල් එක අපි අර ඉහළ පහර කරන හැන්ඩලයයි දරුවනේ මෙතන සඳහන් කරලා තියෙන්නේ. දරුවනේ අපි බලමු මේ පිස්ටන් පොම්ප් එක මූලධර්මය ලියා දක්වන්න කියලා කියන්නේ. පිස්ටන් පොම්ප් එක මූලධර්මය ලියා දක්වන්න කියලා කියන්නේ. හොඳයි අපි ඉදිරියට බලමු මොකද්ද මේ පිස්ටන් පොම්ප් එක මූලධර්මය කියන්නේ කියන එක දරුවනේ. අපි දන්නවා මේ සිලින්ඩරයක් තුල චලනය වන පිස්ටනයක් තියෙන දරුවනේ. හැන්ඩලය ඉහළ පහළ කරවීම මගින් දරුවනේ ඒ හැන්ඩලයට මේ දණ්ඩ සම්බන්ධ වෙලා තියෙන පිස්ටනයේ සම්බන්ධ දණ්ඩ සම්බන්ධ වෙලා තියෙන හැන්ඩලයට දරුවනේ අපි හැන්ඩලයේ ඉහළට එසවීමේදී මේ පිස්ටනය පහළට ගමන් කරනවා දරුවනේ
ඒ වගේම හැන්ඩලේ පහළට ක්‍රියාත්මක කිරීමේදී අපි දන්නවා පිස්ටනය ඉහළට ගමන් කරනවා. ඒ අනුව මේ සිලින්ඩරය තුල රික්තක තත්ත්වයක් ඇති කරවලා සිලින්ඩරය තුලට ජලය ඇදීමට සැලැස්වීම තමයි දරුවනේ කරන්නේ. වාතය ඉවත් කරනවා. ඉහළින් වාතය ඉවත් කළා ඊට පස්සේ සිලින්ඩරය තුලට ජලය ඇතුල් වීමට සලස්වලා දරුවනේ අපි දන්නවා. සිලින්ඩරය තුල රික්තක තත්ත්වයක් ඇති කිරීමෙන් සිලින්ඩරය තුල ජලය ඇතුල් වීමට සලස්වලා දරුවනේ. ඒ ජලය ඉහළට ගමන් කිරීමෙන් අපි දන්නවා දරුවනේ පිටාර නාලය ඔස්සේ ජලය ඉවත් වීමක් සිද්ධ වෙන්නේ. හොඳයි. අපි බලමු මේ මූල ධර්මය ගැන ඔබේ පිළිතුරු කොහොමද ඔබ සඳහන් කරලා තියෙන පිළිතුරු දරුවනේ. මේ බලන්න. පිස්ටනයේ සහිත සිලින්ඩරාකාර කුටීරයක් තුල අන්න බලන්න හරියටම හරි. පිස්ටනයේ සහිත සිලින්ඩරාකාර කුටීරයක් තුල පිස්ටනයේ සහිත සිලින්ඩරාකාර කුටීරයක් තුල යාන්ත්‍රිකව රික්තකයක් ඇති කර ඒ තුලට ජලය ගලා ඒමට සලස්වා ඒ තුලට ජලය ගලා ඒමට සලස්වා පසුව ඒ තුල පීඩනය වැඩි කිරීමෙන් ජලය පිටතට තල්ලු කිරීම නැත්නම් ලබා ගැනීමයි සිදු වෙන්නේ පුතේ. එහෙනම් බලමුද අපි රූපයක් ඇසුරෙන් කොහොමද මේ පිස්ටනයේ සහිත සිලින්ඩරාකාර කුටීරය තුල යාන්ත්‍රිකව රික්තක තත්ත්වයක් ඇති කරන්නේ කොහොමද කියලා බලමු දරුවනේ අපි. යාන්ත්‍රිකව රික්තක තත්ත්වයක් ඇති කරන්නේ කොහොමද කියලා අපි බලමු. රික්තකයක් ඇති කර ඒ තුලට ජලය ගලා ඒමට සලස්වා පසුව ඒ තුල පීඩනය වැඩි කිරීමෙන් ජලය පිටතට තල්ලු කිරීම නැත්තම් ලබා ගැනීම සිදු වෙනවා දරුවනේ. අපි බලමු දරුවනේ රූපයට ගිහිල්ලා කලින් රූපයට ගිහිල්ලා මේ බලන්න දරුවනේ මේ රූපේ බලන්න මේ රූපේ දරුවනේ මේ රූපේ අපි හැන්ඩලය ඉහළ පහළ කරනකොට දරුවා හැන්ඩලය ඉහළට ක්‍රියාත්මක කරනකොට හැන්ඩලය ඉහළට ක්‍රියාත්මක කරද්දී මේ පිස්ටනය පහළට එනවා දරුවනේ. මේ පිස්ටනයේ පහළට එනකොට මෙතන තියෙන චූෂණ කපාටේ වැහෙනවා දරුවනේ ක්ලෝස් වෙනවා. චූෂණ කපාටේ ක්ලෝස් වෙලා මේ පිටාර කපාටේ විවෘත වීම නිසා සිලින්ඩරය තුල තිබ්බ වාතය ඉවත් වෙනවා දරුවනේ. පිටාර මේ හරහා වාතය ඉවත් වෙනවා දරුවනේ. බලන්න පැහැදිලිද කියලා ඔබට සිලින්ඩරය මේ හැන්ඩලය ඉහළට එසවීමේදී මේ පොම්ප දණ්ඩට සම්බන්ධ පොම්ප දණ්ඩට මේ සිලින්ඩරය සම්බන්ධලා තියෙන පුතේ ඊට සම්බන්ධ මේ හැන්ඩලය ඉහළට එසවීමේදී මොකද වෙන්නේ දරුවනේ මේ සිලින්ඩරය නැත්නම් මේ සිලින්ඩරය තුළ පිස්ටනයේ පහළට ගමන් කරනවා. පිස්ටනයේ පහළට ගමන් කරනකොට මේ චූෂණ කපාටේ වැහෙනවා දරුවනේ. මේ චූෂණ කපාටේ වැහෙනවා. චූෂණ කපාටේ වැහෙනකොට දරුවනේ මේ පිටාර කපාටේ විවෘත වෙලා පිටාර කපාටේ විවෘත වෙලා මේ සිලින්ඩරය තුල තිබ්බ වාතය දරුවනේ ඉවත් වීම සිද්ධ වෙනවා. වාතය ඉවත් වීම සිද්ධ වෙනවා. හරි. නැවත අපි දන්නවා නැවත මේ හැන්ඩලය පහළට කරනකොට ඉහළට කරපු හැන්ඩලය නැවත පහළට කරනකොට දරුවනේ පිස්ටනය ඉහළට ගමන් කරනවා. පිස්ටනය ඉහළට ගමන් කරනකොට අපි දන්නවනේ පිස්ටනය ඉහළට ගමන් කරනකොට නැවත හැන්ඩලය පහළට කරනකොට දැන් ඉහළට කරපු හැන්ඩලය නැත්නම් නැවත හැන්ඩලය පහළට කරනකොට දරුවනේ අපි දන්නවා මොකද වෙන්නේ හැන්ඩලය පහළට කරනකොට කවුද ඉහළ යන්නේ මේ පිස්ටනය ඉහළට ගමන් කරනවානේ. පිස්ටනය ඉහළට ගමන් කරනකොට දරුවනේ පිටාර කපාටේ වැහිලා මේ ඊට පස්සේ මේ සිලින්ඩරයේ පහළ කොටසේ රික්තක තත්ත්වයක් ඇති වෙනවනේ දරුවනේ. සිලින්ඩරයේ පහළ කොටසේ රික්තක තත්ත්වයක් ඇති වෙලා මෙන්න මේ චූෂණ කපාටේ විවෘතලා මේ තුලින් සිලින්ඩරය තුල මොකද වෙන්නේ? ජලය ඇතුල් වීම සිද්ධ වෙනවා. ජලය ඇතුල් වීම සිද්ධ කරනවා. මෙන්න මේ ආකාරයට නැවත අපි හැන්ඩලය අපි පහළට එන කරන දරුවනේ ඊට සිලින්ඩරය ගියානේ. නැවත අපි හැන්ඩලය ඉහළට කරනකොට මොකද වෙන්නේ දරුවනේ? අපි දන්නවා නැවත හැන්ඩලය ඉහළට කරනකොට පිස්ටනය පහළට එනවා. එතකොට මේ චූෂණ කපාටේ වැහෙනවා දරුවනේ. චූෂණ කපාටේ වැහෙනවා. චූෂණ කපාටේ වැහිලා අපි දන්නවා එතකොට මේ ජලය ඉවත් වීම සිද්ධ වෙනවා. ඉහළින් කොහෙන්ද? මෙන්න මේ පිටාර කපාටය හරහා ජලය ඉවත් වෙනවා දරුවනේ. මේ සිලින්ඩරය තුල තියෙන ජලය අපි දන්නවා මේ පිටාර නාලය ඔස්සේ ඊළීට ගමන් කිරීම සිද්ධ වෙනවා. රික්තක තත්ත්වයක් ඇති කිරීම නිසා ජලය ඇතුළු වෙනවා. ඊට පස්සේ මේ ඇතුළු වෙන ජලය රික්තක තත්ත්වයක් නිසා මේ චූෂණ කපාටය ඔස්සේ ඇතුළු කරනවා ජලය. ඊට පස්සේ ඇතුළු වෙන ජලය
නැවත පීඩනයකට ලක් කිරීමෙන් දරුවනේ ඒ ජලයේ පීඩනයකට ලක් කිරීමෙන් මොකද කරන්නේ? ජලයේ පිටාර නාලය ඔස්සේ ඉවත් කිරීම නැත්නම් ඇද ගැනීම එළියට ලබා ගැනීමයි සිද්ධ වෙන්නේ. අපි බලමු මේ ක්‍රියාවලිය. මෙතන මේ රූපය අරගෙන පැහැදිලි කර දුන්නේ දුවල පුතාලට. අපි බලමු දරුවනේ ක්‍රියාවලිය. මේ බලන්න. පිස්ටනයේ සහිත සිලින්ඩ්‍රාකාර කුටීරයක් තුල මේ බලන්න. පිස්ටනයේ සහිත සිලින්ඩ්‍රාකාර කුටීරයක් තුල යාන්ත්‍රිකව රික්තකයක් ඇති කර යාන්ත්‍රිකව තුල රික්තක අන බලන්න. මේ පිස්ටන් එකක් සහිත සිලින්ඩ්‍රාකාර කුටීරයක් තුල යාන්ත්‍රිකව අපි රික්තකයක් ඇති කරන්නේ. ඒකයි අපි කිව්වේ. හැන්ඩලය ඉහළට එසවීමේදී පිස්ටනයේ පහළට ගමන් කරන. පිස්ටනයේ පහළට ගමන් කරනකොට අපි දන්නවා කවුද? පිස්ටනයේ පහළට ගමන් කරනකොට පිටාර කපාටේ විවෘත වෙලා චූෂණ කපාටේ වැහෙනවනේ. එතකොට මේ සිලින්ඩරය තුල තියෙන වාතය ඉවත් වෙනවා මේ පිටාර කපාටය තුලින්. ඉහළට වාතය ඉවත් වෙලා යනවා. වාතය ඉවත් වෙනවා. right? හරි රික්තකයක් ඇති කර ඒ තුලට ජලය ගලා ඒමට සලස්වා පසුව ඒ තුල පීඩනය වැඩි කිරීමෙන් ජලය පිටතට තල්ලු කිරීමයි එමෙතන ලබා ගැනීමයි සිදු වෙන්නේ. ඒකයි මූල ධර්මයේ දරුවනේ. අපෙන් අහනවා පිස්ටන් පොම්පයක ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් ලියා දක්වන්න. බලමු අපි මේ කියපු කතාව සරලවම කතා කරලා නැවතත්. මේ බලන්න. පිස්ටනයේ සිලින්ඩර ඔස්සේ පහළට ගමන් කිරීමේදී මේ පිස්ටන් එක සිලින්ඩර ඔස්සේ පහළට එන්න නම් පිස්ටන් එක සිලින්ඩර ඔස්සේ පහළට එන්න නම් අපි හැන්ඩලය ඉහළට ක්‍රියාත්මක කරන්න. හැන්ඩලය ඉහළට ඔසවනකොට තමයි පිස්ටන් එක පල්ලෙහාට එන්නේ. අන්න පිස්ටනයේ සිලින්ඩර ඔස්සේ පහළට ගමන් කිරීමේදී කවුද අර පහළ තියෙන චූෂණ කපාටේ වැහෙනවා. පල්ලෙහාට එනකොට පල්ලෙහාට එන චූෂණ කපාටේ වැහෙනවා. චූෂණ කපාටේ වැහෙනවා. එතකොට චූෂණ කපාටේ වැහෙනවප ඉහළින් තියෙන පිටාර කපාටේ මොකක්ද වෙන්නේ? විවෘත වෙනවා. එතකොට මේ නලය තුල තිබ්බ වාතය සිලින්ඩරය තුල පහළින් තිබ්බ වාතය මොකද වෙන්නේ? මේකෙන් ඉවත් වෙලා යනවා. හරි? විවෘත වී සිලින්ඩරය තුල ඇති වාතය ඉවත් වී සිලින්ඩරය තුල තිබ්බ වාතය ඉවත් වෙලා යනවා. පිස්ටනය ඉහළට ගමන් කරන විට දැන් හැන්ඩලය පාත් කරනකොට හැන්ඩලය පහළට කරනකොට පිස්ටනය නැවත ඉහළටනේ ගමන් කරන්නේ. හැන්ඩල් එක පහළට කරනකොට පිස්ටනය ඉහළට ගමන් කරනවා කියන්නේ උඩ තියෙන පිටාර කපාටය මොකද වෙන්නේ? පිටාර කපාටය වැහෙනවා. දැන් සිලින්ඩරය තුල පහළ කොටසේ රික්තක තත්ත්වයක් හටගෙන තියෙන්නේ. මේ බලන්න වැහිලා සිලින්ඩරය තුල පිස්ටනයේ පහළ කොටසේ කවුද හටගන්නේ පුතේ? රික්තකයක් හටගන්නවා. මේ වෙනකොට රික්තකයක් හටගෙන චූෂණ නලය ඔස්සේ සිලින්ඩරය තුලට කවුද පුතේ? ජලය පැමිණීම සිද්ධ වෙනවා. චූෂණ නලය ඔස්සේ සිලින්ඩරය තුලට ජලය පැමිණීම සිද්ධ වෙනවා. නැවත පිස්ටනය පහළට කරද්දී, ඒ කියන්නේ හැන්ඩල් එක නැවත ඉහළට ඔසවනකොට නැවත පිස්ටනය පහළට එනවනේ. අන්න නැවත පිස්ටනය පහළට එද්දී අන්න චූෂණ කපාටේ කලින් වගේම වැහිලා පිටාර කපාටය විවෘත වෙලා මොකද වෙන්නේ? පිටාර කපාටේ විවෘත වෙලා ජලය පිස්ටනයෙන් පහළට ගමන් කරනවා. හරි. ඒත් එක්කම පිස්ටනය නැවත ඉහළට ඔසවනකොට මොකද වෙන්නේ? පිටාර කපාටේ වැහෙනවා. පිස්ටනය නැවත ඉහළට ඔසවද්දී. පිස්ටනය නැවත ඉහළට ගමන් කරද්දී. හැන්ඩලේ පහළට එද්දීනේ පිස්ටනය ඉහළට ගමන් කරන්නේ. පිස්ටනය නැවත ඉහළට යාමේදී පිටාර කපාටේ වැහිලා සිලින්ඩරයේ අර ඉහළ කුටීරයේ තියෙන ජලය ටික මොකද වෙන්නේ? දරුවනේ පිටාර නලය ඔස්සේ පිටවීම සිද්ධ වෙනවා. මේ චූෂණ කපාටය විවෘත වීම නිසා සිලින්ඩරයේ පහළ කුටීරයේ මොකද වෙන්නේ පුතේ? නැවත ජලයෙන් පිරෙනවා. චූෂණ කපාටය විවෘත වීම නිසා සිලින්ඩරයේ පහළ කොටස නැවත ජලයෙන් පිරීම සිද්ධ වෙනවා. right. ප්‍රශ්න අංක 13ට යනවා දරුවනේ. මේ පිස්ටන් පොම්පවල පහරක් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා බලමු දරුවනේ. පිස්ටන් පොම්පවල පහරක් කියලා හඳුන්වන්නේ. දැන් ඔබට මතක ඇති අපි අර විශේෂයෙන් කතා කරා යන්ත්‍රවල සිව් පහර සහ දෙපහර එන්ජින් වල පහරක් කියලා හැඳින්වුවේ අපි අර TDC ඉඳන් BDC වලට top dead center එකේ ඉඳන් ඔබට මතකද bottom dead center එකේ ඉඳන් ඉහළට යන අවස්ථාවක් ගැන කතා කරා. දැන් සිලින්ඩරය තුල පිස්ටනය ඉහළ සිට පහළට
ගමන් කිරීම, පහළ සිට ඉහළට ගමන් කිරීම, මේ පහරක් කියන එක ගැන ඔබට මතකද කියලා බලන්න දුවේ පුතේ. අපි විශේෂයෙන්ම කතා කරා සිව් පහර සහ දෙපහර එන්ජින් වලදී, දෙපහර එන්ජින් වලදී උඩු පහර සහ යටි පහර කියලා එහෙම කතා කරා ඔබට. මේ දරුවනේ දණ්ඩට සම්බන්ධ මේ සිලින්ඩරය, ඒ දණ්ඩ සම්බන්ධලා තියෙන දඟර කඳකට ඔබට මතකද දරුවනේ? මේ එතකොට සිලින්ඩරය තුල පිස්ටනය TDC ඉඳන් top dead center එකේ ඉඳන් bottom dead center එකට දරුවනේ ඉහළ සිට පහළට සිලින්ඩරේ ගමන් කිරීම පහරක් කියලා කියනවා අපි උඩ මතකද? දෙපහර සිව් පහර කියලා. ඉතින් අපි බලමු මේ තුලත් මේ විශේෂයෙන්ම පිස්ටන් පොම්පයක් තුලත් සිලින්ඩරයක් තමයි ඉහළ පහළ යන්නේ. පිස්ටනිය තුල සිලින්ඩරයක් තමයි ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට ගමන් කරන්නේ. හැන්ඩලයේ ඉහළට ක්‍රියාත්මක කිරීමේදී පිස්ටනිය පහළට ගමන් කරනවා. හැන්ඩලයේ පහළට ක්‍රියාත්මක කිරීමේදී පිස්ටනිය ඉහළට ගමන් කරනවා. ඔබට මතක ඇති. එහෙනම් බලමු දරුවනේ අපි මොකද්ද විශේෂයෙන්ම මේ පිස්ටන් පොම්පවල පහරක් විදියට හඳුන්වන්නේ මොකද්ද කියලා අපි බලමු දුවේ පුතේ. මොකද්ද මේ පිස්ටන් පොම්පවල පහරක් කියලා හඳුන්වන්නේ කියන එකට යන් අපි බලන්න. මේ බලන්න. මෙම පොම්පවල පිස්ටනය ඉහළ සිට පහළට හෝ මේ පොම්පවල පිස්ටනය ඉහළ සිට පහළට හරි. මේ පිස්ටන් පොම්පයක පුතේ පිස්ටනය ඉහළ සිට පහළට එන්න නම් අපි හැන්ඩලය ඉහළට ඔසවන්න ඕනේ. හැන්ඩලය ඉහළට එසවීමේදී ඒකේ ඊට සම්බන්ධ දණ්ඩට හැන්ඩලයට සම්බන්ධ දණ්ඩ පිස්ටනයට සම්බන්ධව තියෙන. එහෙනම් හැන්ඩලය ඉහළට එසවීමේදී දරුවනේ හැන්ඩලය අපි ඉහළට එසවීමේදී පිස්ටනය ඉහළ සිට පහළට ගමන් කරනවා. ඒ වගේම අපි හැන්ඩලයේ පහළට ක්‍රියා කරවීමේදී පුතේ පිස්ටනයේ පහළ සිට සිලින්ඩරයේ පහළ සිට සිලින්ඩරය ඉහළට ගමන් කරනවා. ඒකයි විශේෂයෙන් මෙතන කතා කරන්නේ. බලන්න. මෙම පොම්පවල පිස්ටනයේ ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට ගමන් කිරීමයි දරුවනේ පහරක් නැත්නම් ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ. අපි අර টপ ඩෙඩ් එකේ ඉඳන් බොටම් ඩෙඩ් එකට ගමන් කරේ. ඒ වගේ TDC ඉඳන් අපි දන්නවා BDC දක්වා ගමන් කරේ සිලින්ඩරයේ පිස්ටනයේ. ඒකම තමයි දරුවනේ මෙතනත් පිස්ටනයක්නේ. සිලින්ඩරය තුල පිස්ටනයක ගමන් කිරීමෙන් සිද්ධ වෙන දරුවනේ නම් පහරක් කියලා කිව්වේ. අපි ඒ දෙයම තමයි. හොඳයි. අපි යනවා ප්‍රශ්න අංක 14 පිස්ටන් පොම්ප භාවිතයේ වාසිය මොනවද කියලා. කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතයේදී වාසිය අවාසි කතා කරා වගේම අපි පිස්ටන් පොම්ප භාවිතයේදීත් වාසි කතා කරනවා දරුවනේ අවාසි කතා කරනවා. අපි යන්නේ පිස්ටන් පොම්ප භාවිතය අවාසි මොනවද කියන එකටයි පුතේ. පරිසර දූෂණය අවමයි පුතේ මේ මගින් සිදුවන පරිසර දූෂණය ගත්තාම අවමයි. ටියුබ් වෙල් එකක් නේද දරුවනේ පරිසර දූෂණය අවමයි. ශක්තිමත් බව හා කල්පවත්ම වැඩි. බලන්න මේ නළලිඳක් ඉස්කෝලයක් ආරම්භ කරපු දවසේ පටන් ගත්ත දවසේ අවුරුදු 50ට 60කට කලින් හදපු නළලිඳක් ශක්තිමත්ව තියෙනවා. ළමයි වතුර බොන්න අත හොදන්න යනවා තව මේකට. ඉස්කෝල වල පාසල් වල හොඳට මතක් කරලා බලන්න. ශක්තිමත් කල්පවත්ම වැඩි එක ඇඩ්වාන්ටේජ් එකක් දරුවනේ වාසියක්. පරිසර දූෂණය අවමයි දරුවනේ මේකේ. අපි මොකද ඉන්ධන භාවිතා කරන්නේ අතින් ක්‍රියා කරන පොම්පනේ දුවේ පුතේ දරුවනේ තියෙන්නේ මේකෙදි. මිනිස් ශ්‍රමයේ භාවිතා කරන බවින් ඉන්ධන සඳහා වියදමක් දැරීමට සිද්ධ වෙන්නේ නැහැ. දැන් කේන්ද්‍රාපසාරී පොම්පවල නම් අපිට බොහෝ විට ඉන්ධන හෝ විදුලි බලය භාවිතා කරලානේ කරන්නේ. ඒ සඳහා අපිට වියදමක් වැය වෙනවා. ඒ වගේම මේ පිස්ටනයේ චලනය වන වේගය වැඩි කිරීමෙන් වේගවත් අපි හැන්ඩලේ චලනය කරොත් වේගෙන් ළමයි උඩ පැනපැන වේගෙන් ගහන්නේ. ඒතර විසර්ජනය වෙන ජල ප්‍රමාණයක් වැඩි. මේ බලන්න. පිස්ටනය චලනය වන වේගය වැඩි කිරීමෙන් විසර්ජනය වන ජල ප්‍රමාණය මොකක්ද දරුවනේ වැඩි කරගන්න පුළුවන්. ළමයි අර වේගෙන් හදිස්සි වතුර ගන්නව ටක් ගාලා ගහන්නම් කියලා වේගෙන් උඩ පැන ගහන්නේ ළමයි. නළලිද ගහන්නේ. ඒතර වතුර අර වේගෙන් ගහනකොට විසර්ජන වෙන ජල ප්‍රමාණයත් වැඩිපුර එනවා ඒකෙන්. ඒක ඇඩ්වාන්ටේජ් එකක්. නැත්තම් වාසියක් පිස්ටනයේ චලනය වෙන හැන්ඩලේ වේගයෙන් ඉහළ පහළ කරනවා කියන්නේ පිස්ටනයේ වේගයෙන් ඉහළ පහළ ගමන් කරනවා. නම් පිස්ටනයේ චලනය වෙන වේගය වැඩි කරලා අපිට පුළුවන් මේ විසර්ජනය වෙන ජල ප්‍රමාණය දුවේ පුතේ වැඩි කරගන්න පුළුවන්. ඒකත් මේකේ වාසියක් පිස්ටන් පොම්පවල. අපි ප්‍රශ්න අංක 15 බලන මොනවද මේ පිස්ටන් පොම්ප භාවිතයේ තියෙන අවාසි කියලා. නඩත්තු අපහසුයි නේද? මූලික වියදමක් යනවා නඩත්තු අපහසුයි දරුවනේ.
ඉතින් අපි ඒ වගේ බලමු මේ විශේෂයෙන්ම අපි අර රොන් මඩ සහිත ජලය නේ දරුවනේ අපද්‍රව්‍ය සහිත ජලය පොම්ප කරන්න පුළුවන් වුණාට මේකෙදී එහෙම බෑ. අපි කේන්ද්‍රාපසාරි පොම්ප වලදී අපද්‍රව්‍ය සහිත ජලයක් භාවිතා කරන්නේ මේ එසවීමට භාවිතා කරන්නේ රයිට්. අපි බලමු එහෙනම් මොනවද පිස්ටන් පොම්ප වල අවාසි කියලා දරුවනේ. මූලික වියදම අධිකයි අපි කිව්වා වගේ මූලික වියදම අධිකයි දරුවනේ. මූලික වියදමක් යනවා මේක ඉන්ස්ටෝල් කරන්න. හරි. ඒ වගේම අවශ්‍ය ඉඩ ප්‍රමාණය වැඩි. කේන්ද්‍රාපසාරි පොම්පයක් නම් අපිට බොහොම සීමිත ඉඩ ප්‍රමාණයක මේක ස්ථාපිත කරන්න පුළුවන්. නමුත් මේ සඳහා වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. විසර්ජනය වෙන ජල පහර අඛණ්ඩ නැහැනේ පුතේ. විසර්ජනය වෙන ජල පහර අඛණ්ඩ ජල පහරක් නෙවෙයි. ඒ වගේම අලුත් වැඩියාව හා නඩත්තුවට ශ්‍රමිකයන් අවශ්‍යයි පුතේ. අලුත් වැඩියාව හා නඩත්තුව හැමෝටම කරන්න බෑ. මේ සඳහා පුහුණු ශ්‍රමිකයන් මේ වැඩ කරන්න අවශ්‍ය. ශ්‍රමිකයන් අවශ්‍යයි මේ කටයුතු කරන්න අයම අවශ්‍යයි. හරි. ඒ දේවල් මේකේ අවාසියදී අපිට සඳහන් කරන්න පුළුවන්. 16 ජල පොම්ප මගින් ජලයේ සීමා සම්බන්ධ ගණනය කිරීම වල වැදගත් වන තාක්ෂණික පද කෙටියෙන් හඳුන්වන්න කියන ඔබට මතකද මේ දේවල් දුවේ පුතේ අපි සිද්ධාන්ත පාඩම් වලදී කතා කරා විසර්ජන හිස මුළු හිස චූසන හිස ඝර්ෂණ හිස කියලා ඔබට මතකද දරුවනේ පොම්පේ ජල මට්ටමට පහළින් පිහිටලා තියෙන වෙලාවට විසර්ජන හිස අඩු කිරීම විසර්ජන එසවීමෙන් චූසන එසම අඩු කරනවා. එහෙම නැත්නම් අපි පොම්පේ ජල මට්ටමට වඩා ඉහළින් තියෙනකොට අපි කොහොමද දරුවනේ මුළු හිස ගණනය කරනකොට විසර්ජන හිස දන චූසන හිස බැරි වෙලාවත් මේකට අපිට ඝර්ෂණ හිසක් එකතු කරන්න තිබ්බනම් දරුවනේ මුළු හිස කියන්නේ අපි චූෂණ හිස දන විසර්ජන හිස දන ඝර්ෂණ හිස ඔබට මතකද දරුවනේ චූෂණ හිස විසර්ජන හිස කියා වෙන වෙනම අපි ගණනය කරා පොම්පේ මධ්‍ය ලක්ෂය දක්වා ජලයේ ජල මට්ටමේ ඉඳලා මතකද පුතේ පොම්පේ කේන්ද්‍රය දක්වා ඇතුළු මුව දක්වා තියෙන උස ප්‍රමාණය අපි චූෂණ උස කියලා ගත්තා. පොම්පේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් ජලයේ විසර්ජනය කරන උපරි උස ප්‍රමාණය අපි විසර්ජන හිස කියලා ගණනය කරා. ඊට පස්සේ ඔබට මතකද දුවේ පුතේ විශේෂම ජල බලය ගැන ගණනය කරා අපි. ඒ වගේම අපි ගණනය කරා දුවේ පුතේ මේ ඇතිවන ඝර්ෂණ හානිය ගැන නේ දරුවනේ මේ නලවල අභ්‍යන්තර බිත්ති මගින් ඇති කරන ඝර්ෂණය දරුවනේ. ඒ වගේම ප්‍රධාන ඝර්ෂණ හානිය ගැන කතා කරා. සුළු ඝර්ෂණ හානිය ගැන කතා කරා දරුවනේ පාකපාට ඒ වගේම මේ නේ දරුවනේ. ඒ වගේම අපි ජල කරාම මගින් මේ ඇති කරන්න පුළුවන් සුළු ඝර්ෂණයකුත් මේකට එකතු කරා ඔබට මතක ඇති. එහෙනම් දුවේ පුතේ අපි බලමු. ඒ වගේම විසර්ජක ශීඝ්‍රතාවයේ ජල පොම්පයක පොම්ප කරන ඔබට මතකද ජල පරිමාව බෙදීම ගතවන කාලය පොම්ප කිරීමට ගතවන කාලය කියලා විසර්ජන ශීඝ්‍රතාවය ගන්න එක ටැංකියකට ජලය පුරවන්න ගතවන මේ උපකරණ භාවිතා කළා මං හිතන්නේ මේ ගණන් ටික හොඳට මතක තියාගන්න අවශ්‍යයි දුවල පුතාලා. ඉතාලම සරල ගණන් ටිකක් එකේ තියෙන මේ ගණනය කිරීමේ විභාගයට හැමදාම වගේ අහනවා. චුට්ටක් පටලලා ඇහුවත් මේ ටික හරියට කරගෙන තියෙන නම් ආදරණීය දුවේ පුතේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. බොහොම සාර්ථකව මේක ඉතාලම ලේසි ටිකක් පිළිතුරු සපයන්න පුළුවන්. එහෙනම් අපි ප්‍රශ්නේ අහලා තියෙන දුවල පුතාලාගෙන් මොකද හැම විභාගයකටම හැම වර්ෂයකදීම වගේ ඊට අදාළ ගණනය කිරීමක් අහන නිසා මම බලාපොරොත්තු වෙනවා මෙතනදී මේ ගණනය කිරීමට අදාළව මේ කටයුතු ටික සකස් කරගන්න ආකාරය පිළිබඳ නැවතත් දුවල පුතාට ප්‍රශ්නයක් දාලා සාර්ථකව විභාගයට මේ කොටසට මුහුණ දෙන්න අවස්ථාව සකස් කරලා දෙන්න ඕනේ කියලා හිතුණා දුවේ පුතේ. මොකද හැම අවුරුද්දකම මේ ජලය එසවීම සම්බන්ධයෙන් විස්තීර්ණව විභාගෙදී ප්‍රශ්න අහනවා දරුවනේ. හොඳටම අහනවා. එහෙනම් අපි බලමු මොනවද මේ ජල පොම්ප මගින් ජලය එසවීම හා සම්බන්ධ ගණනය කිරීම වල වැදගත් තාක්ෂණික පද මොනවද කියලා බලමු දරුවනේ. රයිට්. චූෂණ හිස අන්න බලන්න සක්ෂන් හෙඩ් එක. අපි කිව්වා ජල ප්‍රභවයක ජල මට්ටමේ සිට කොහාටද මේ ජල ප්‍රභවයේ චූෂණ විවරය දක්වා දරුවනේ. හරි ජල ප්‍රභවයේ චූෂණ විවරය දක්වා එහෙම නැත්නම් චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා ජලය උසුන් ලබන සිරස් උස ප්‍රමාණය. ජලය උසුන් ලබන සිරස් උස ප්‍රමාණය. මෙන්න දරුවනේ ජල පොම්පයක් තියෙනවා. රයිට්. ඊට පස්සේ මෙන්න ජල ප්‍රභවය තියෙනවා දරුවනේ. ජල ප්‍රභවයේ ජල මට්ටම දක්වා මේ බලන්න. රයිට්. මේ බලන්න. අපිට එතකොට මේ ටික මේ බලන්න මේ ජල ප්‍රභවය මෙන්න මේ ජල පොම්පය. ජල පොම්පේ මෙන්න ජල ප්‍රභවය. මෙන්න ජල ප්‍රභවය. ජල ප්‍රභවයේ ජල මට්ටම දක්වානේ. එහෙනම් බලන්නකෝ. ජල ප්‍රභවයක ජල මට්ටමේ සිට වෙන ජල මට්ටමේ සිට ජල ප්‍රභවයක ජල මට්ටමේ සිට ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා මේ බලන්න. ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා ජලය ඔසවනු ලබන සිරස් උස ප්‍රමාණය දරුවනේ. ජලය ඔසවනු ලබන සිරස් උස ප්‍රමාණය මෙන්න දරුවනේ චූෂණ හිස නැත්තම් සක්සන් හෙඩ් එක. කොහාටද දරුවනේ?
ජල ප්‍රභවයක ජල මට්ටමේ සිට මේ ජල ප්‍රභවයක ජල මට්ටමේ සිට මේ තියෙන ජල මට්ටම ජල ප්‍රභවයක ජල මට්ටමේ සිට ජල පොම්පේ චූෂණ විවරේ මධ්‍ය ලක්ෂයේ දක්වා ජලය උසවනු ලබන ස්ථිරස් උස ප්‍රමාණය කොහෙද? ජල ප්‍රභවයේ ජල මට්ටමේ සිට ජල පොම්පේ මොන විවරයේද? චූෂණ විවරේ මධ්‍ය ලක්ෂයේ දක්වා ජලය ඔසවන සිරස් උස ප්‍රමාණයයි දරුවනේ චූෂණ හිස නැත්තම් සක්සන් හෙඩ් එක කියලා කියන්නේ. පැහැදිලි ඔබට. විසර්ජන හිස. පොම්පේ චූෂණ විවරේ මධ්‍ය රේඛාවේ සිට ඉහළට තල්ලු කර හැකි උපරිම උස ප්‍රමාණයයි. මේ රූපේ චූෂණ විවරේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් දරුවනේ මේ බලන්න. චූෂණ විවරේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් දරුවනේ මේ බලන්න. ඉහළට ජලය විසර්ජනය කරන්න පුළුවන් උපරිම උස ප්‍රමාණය. විසර්ජන හිස. right. ඉහළට ජලය විසර්ජනය කරන්න පුළුවන් උපරිම උස ප්‍රමාණය දරුවනේ. හරි. පොම්පේ චූෂණ විවරේ මධ්‍ය ලක්ෂයේ සිට මේ පොම්පේ චූෂණ විවරේ මධ්‍ය රේඛාවේ සිට ඉහළට තල්ලු කර හැකි උපරිම උස ප්‍රමාණය. මෙබන් කොහෙද? පොම්පේ චූෂණ විවරේ මධ්‍ය රේඛාවේ සිට ඉහළට තල්ලු කර හැකි උපරිම උස ප්‍රමාණය. ඉහළට තල්ලු කරලා ඉන්න බලන්න උසම ප්‍රමාණයයි උපරිම උස ප්‍රමාණයයි ඩිලිවරි හෙඩ් එක කියලා කියනවා. චූෂණ එසවුම නැත්නම් සක්සන් ලිෆ්ට් එක ජලය එසවීමේදී ජල පොම්පෙන් චූෂණ නලය තුල අපි දන්නවා රික්තකයක් ජනනය කරනවා දරුවනේ. එම රික්තකය නිසා අපි දන්නවා වායුගෝලීය පීඩනය මගින් පහළ මට්ටමේ සිට ඉහළට ජලය තල්ලු කිරීම සිදු වෙනවා දරුවනේ. ඒකයි අපි චූෂණ එසවුම කියලා කියන්නේ නැත්නම් සක්සන් ලිෆ්ට් එක. පුතේ හොඳට මතක තියාගන්න මේ කේන්ද්‍රාපසාරී පොම්පේක අපි දන්නවා දරුවනේ ජලය එසවීමේදී ජල පොම්පේ මෙන්න මේ චූෂණ නලය තුල රික්තක තත්ත්වයක් හටගන්නවා. ඒකට හේතුව තමයි මේ ඉන්පිලරේ වේගයෙන් භ්‍රමණය වෙනකොට මේ වෘත්තාකාරව භ්‍රමණය වන වස්තුවකින් කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇති වෙනවා. කේන්ද්‍රාපසාරී බලයක් ගොඩ නැගෙනවා දරුවනේ. අපි දන්නවා එහිදී මේ ජලය එසවීමේදී මේ ජල පොම්පෙන් චූෂණ නලය තුල රික්තක තත්ත්වයක් ඇති කරනවා පුතේ. අන්න ඒ හේතුවෙන් මේ රික්තක තත්ත්වය නිසා වායුගෝලීය පීඩනය මගින් මොකද කරන්නේ? සක්සන් ලිෆ්ට් එකක් නැත්තම් පුතේ පහළ මට්ටමේ සිට ඉහළට ජලය තල්ලු කිරීමක් සිදු කරනු ලබ. පැහැදිලි ඔබට? ප්‍රධාන ඝර්ෂණ හානිය නලයක් තුලින් ජලය ගමන් කිරීමේදී අපි කිව්වා මේ නලයේ අභ්‍යන්තර පෘෂ්ඨ මගින් ඇති කරන ඝර්ෂණයේ හේතුවෙන් දරුවනේ ගලන ජලයේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙලා පුතේ වේගය අඩු කරන. පීඩනය අඩු කරලා ගලන ජලයේ වේගය අඩු කරනවා. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. ඒක ප්‍රධාන ඝර්ෂණ හානිය නලයක් තුලින් ජලය ගමන් කිරීමේදී නලයේ අභ්‍යන්තර පෘෂ්ඨ ඇති කරන ඝර්ෂණයේ හේතුවෙන් පුතේ පීඩනය අඩු වෙලා මේ ගලන ජලයේ වේගය අඩු වෙනවා. ඒකත් මතක තියාගන්න. සුළු ඝර්ෂණ හානිය කියන්නේ මේ ජලනල පද්ධතියක පුට් වැල් පා කපාට චූෂණ නලයේ නැමි එල්බෝ කියලා කියන්නේ පුතේ අපි. ඒ වගේම සැපයුම් ජල කරා මොස්සේ ගමන් කිරීමේදී සිදුවන ඝර්ෂණ හානියයි පුතේ. ඒකත් 6 විභාගෙට. මේ වගේම ජලනල පද්ධතියක පාද කපාට පුට් වැල් දරුවනේ චූෂණ නලයේ නැමි එල්බෝ ඒ වගේම සප්ලයි මේ සැපයුම් ජල කරා මොස්සේ ජලය ගමන් කිරීමේදී සිදුවන ඝර්ෂණ හානියයි දරුවනේ මෙතන සුළු ඝර්ෂණ හානිය කියලා අපි හඳුන්වනවා. හරි. මුළු ඝර්ෂණ හානිය නැත්නම් ඝර්ෂණ හිස ෆ්‍රික්ෂන් හෙඩ් එක කියන්නේ පුතේ ප්‍රධාන ඝර්ෂණ හානිය හා සුළු ඝර්ෂණ හානිය යන දෙකම එක්ව සැලකූ විට තමයි එය මුළු ඝර්ෂණ හානිය කියලා කියන්නේ. ප්‍රධාන ඝර්ෂණ හානියයි සුළු ඝර්ෂණ හානියයි දෙකම එකට ගත්තට පස්සේ තමයි ඒක අපි මුළු ඝර්ෂණ හානිය කියලා හඳුන්වන්නේ. විසර්ජන ශීඝ්‍රතාවයේ ඩිස්චාර්ජ් රේට් එක කියන්නේ ඒකක කාලයකදී පොම්ප කරනු ලබන ජල පරිමාවයි. ඒකක කාලයකදී පොම්ප කරන ලබන ජල පරිමාව තමයි පුතේ
විසර්ජක ශීඝ්‍රතාවය කියන්නේ. විසර්ජන ශීඝ්‍රතාවය කොහොමද සමීකරණයක් ගොඩනගන්නේ? සමීකරණයක් ගොඩනගලා පෙන්නන්න පුතේ විසර්ජන ශීඝ්‍රතාවයට ටක් ගාලා. විසර්ජන ශීඝ්‍රතාවය සමානයි ජල පරිමාව ජල ප්‍රමාණය නැත්නම් ජල පරිමාව බෙදීම පොම්ප කරන කාලය විසර්ජන ශීඝ්‍රතාවය කොහොමද අපි සමීකරණය පුතේ විසර්ජන ශීඝ්‍රතාවය සමානයි ජල පරිමාව බෙදීම ජලය පොම්ප කරන කාලය දරුවෝ නෙමෙයි විසර්ජන ශීඝ්‍රතාවයට අද ගණන් අහන පරිමාව ටැංකියක නැත්නම් ජල ටැංකියට පුරවන්න ඕන පරිමාව ජල ප්‍රමාණය බෙදෙනවා පොම්ප කරන පැය ගණනින් පොම්ප කරන කාලය නැත්නම් පැය ගන්න පොම්ප කරන පැය ගන්න කිව්වත් හරි ජලය පොම්ප කරන පැය ගණනින් බෙදෙනවා ප්‍රමාණය ජල ප්‍රමාණය පරිමාව රයිට් පැයට ලීටර මිනිත්තුවට ලීටර ඒ වගේ විදිහට අපිට මේක ගන්න හදන්න පුළුවන් ස්ථිතික හිස නැත්නම් අපිට කියන්න පුළුවන් බලන්න ස්ථිතික හිස ස්ටැටික් හෙඩ් එක මේ ජල පොම්පේ පිහිටුව ඇති ස්ථානය අනුව ගණනය කරන ආකාරය වෙනස් වෙනවා ස්ථිතික හිස මුළු ස්ථිතික හිස කියන එක ජල පොම්පේ පිහිටුලා තියෙන ස්ථානය අනුව වෙනස් වෙනවා ඒ කියන්නේ ජල ප්‍රභවයට ඉහළින් හෝ ජල ප්‍රභවයට පහළින් පොම්පේ පිහිටලා තියෙන අවස්ථාවකදී වෙනස් වෙනවා අපි බලමු අන්න එහෙනම් අපි බලමු විශේෂයෙන්ම මෙන්න දරුවනේ ජල පොම්පේ තියෙනවා ජල පොම්පේ එතකොට චූෂණ හිස කිව්වේ අපි මේ බලන්න ජල මට්ටමේ ඉඳන් මේ බලන්න ජල මට්ටමේ ඉඳන් චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස මේ බලන්න චූෂණ හිස හරිනේ මේ ජල මට්ටම මේ බලන්න ජල මට්ටම මේ බලන්න ජල මට්ටමේ ඉඳන් මේ පොම්පේ මේ බලන්න පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස මේ පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස චූෂණ හිස කිව්වේ. එතකොට විසර්ජන හිස කිව්වේ මොකද්ද විසර්ජන හිස කිව්වේ? මේ බලන්න. චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් මේ බලන්න චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳලා ජලයේ විසර්ජනය කරන උස විසර්ජන හිස මේ විසර්ජන හිස මේ බලන්න හරිනේ මේ විසර්ජන හිස මේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ ටිකනේ. ඒ කියන්නේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් ජලයේ විසර්ජනය කරන උපරිම උස මේ බලන්න මෙතන ඉඳන් මේ ටැංකිය මෙතෙන්ට විසර්ජනය කරන්න එපා. එහෙනම් මේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ මෙතන සිට මෙතෙන්ට මේ විසර්ජන හිස ගබඩා ටැංකියේ ඉහළ තියෙන ටැංකියක විසර්ජනය කරන්න ඕන. එතන නම් ටැංකියේ උසයි මේ බලන්න මේ ආධාරකයේ උසයි ටැංකියේ උසයි දෙකම ගන්න වෙනවා. ආධාරකයේ උසයි ටැංකියේ උසයි මේ බලන්න ආධාරකයක් මතනේ ටැංකිය රඳවලා තියෙන්නේ මේ ආධාරකයක් මත ටැංකිය රඳවලා තියෙන්නේ. එනම් විසර්ජක හිස කියලා කියන්නේ පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් මේ පොම්පේ මෙතන පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් මේ බලන්නකො ජලයේ විසර්ජනය ඉහළට ජලයේ විසර්ජනය කරන උපරිම උස තමයි විසර්ජන හිස කියන්නේ මධ්‍ය රේඛාව ඉඳන් මේ බලන්න ඉහළට විසර්ජනය කළ යුතු උපරිම උස තමයි දරුවනේ විසර්ජන හිස කියලා අපි හඳුන්වන්නේ. බලන්න මම මේ ටික නම් කරන්නම් මෙන්න ජලාශය නැත්නම් ජල ප්‍රභවය මෙන්න ජල මට්ටම තියෙනවා මෙන්න තියෙනවා චූෂණ නාලය නැමි නැත්නම් එල්බෝ කියලා අපි හඳුන්වනවා ඇමුණුම් මෙන්න ජල පොම්පේ දරුවනේ මේ ජල පොම්පේ මෙන්න ජල මට්ටම ලිඳේ මේ තියෙන විසර්ජන නාලය මේ විසර්ජන නාලය මේ තියෙන්නේ මෙතන තියෙනවා ගබඩා ටැංකිය මේ ගබඩා ටැංකියේ තියෙනවා මෙන්න විසර්ජන හිස මෙතන ඉඳන් මෙතෙන් ටැංකියේ ඉහළට හොඳයි දරුවනේ එතකොට විසර්ජන හිස කියන්නේ අපි පොම්පේ මේ බලන්න කේන්ද්‍රාපසාරී පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් මේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් ජලයේ විසර්ජනය කරන උපරිම උස මේ බලන්න මෙන්න මේ ස්ථානයේ ඉඳලා මේ ගබඩා ටැංකිය ඉහළට වෙන්න ඕනේ. එතන මේ ආධාරකයේ උසයි ටැංකියේ උසයි දෙකම එන්න ඕනේ. පොම්පේ මධ්‍ය රේඛාව චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් ජලයේ විසර්ජනය කරන උපරිම උසයි දරුවනේ විසර්ජන හිස කියලා කිව්වේ. මෙන්න එතකොට මුළු ස්ථිතික හිස බලන්නකෝ. මුළු ස්ථිතික හිස වෙනස් වෙනවලු මේ පොම්පේ පිහිටන ස්ථානය අනුව.
මුළු ස්ථිතික හිත වෙනස් වෙනවලු දරුවනේ පොම්පේ පිහිටන ස්ථාන. ඔව්. පොම්පේ ජල මට්ටමින් ඉහළට පිහිටලා තියෙනවා. දැන් මේකේ පොම්පේ ජල මට්ටමට වඩා ඉහළින් පිහිටලා තියෙන්නේ. පොම්පේ ජල මට්ටමට වඩා ඉහළින් තියෙන අවස්ථාවකදී මුළු ස්ථිතික හිස කියන්නේ චූෂණ හිස දන විසර්ජන හිසට. මුළු ස්ථිතික හිස කියන්නේ මේ චූෂණ හිස දන මේ චූෂණ හිස මෙතෙන්ට ගන්නේ චූෂණ හිස දන විසර්ජන හිස දෙකේම එකතුව. දැන් බැරි වෙලාවත් පොම්පේ ජල මට්ටමට වඩා පහළින් තිබ්බනම් මුළු හිස කියන්නේ විසර්ජන හිසෙන් අඩු කරන්න ඕනේ චූෂණ හිස. ඔබට පැහැදිලි මං හිතන්නේ. ඉදිරියට යමු. පොම්පේ හා ජල ප්‍රභවයේ පිහිටන ස්ථානය අනුව මුළු හිස නිර්ණය කරන්නේ කෙසේ දන්නේ එකයි අහන්නේ. ඊළඟට අහන ප්‍රශ්නටත් පිළිතුරු අපි කතා කරා නේද? එහෙනම් අපි කෙලින්ම බලමු පුතේ ප්‍රශ්න අංක 17ට පිළිතුර. පොම්පේ හා ජල ප්‍රභවයේ පිහිටන ස්ථානය අනුව කොහොමද අපි මුළු හිස නිර්ණය කරන්න කියලා දරුවනි. මේ බලන්න. පොම්පේ ජල මට්ටමට ඉහළින් පිහිටුවා ඇතිට අපි කිව්වා කෙලින්ම මුළු හිස කියන්නේ විසර්ජන හිස දන චූෂණ හිසට. මේ බලන්න. මුළු හිස සමානයි මුළු විසර්ජන හිස දන මුළු චූෂණ උසයුම නැත්තම් චූෂණ හිස කියලාත් අපි ඒකට කියනවා. පැහැදිලි. ඒ වගේම පොම්පේ ජල මට්ටමට පහළින් තියෙනවා නම් දරුවනේ අපි අනිවාර්යයෙන්ම මුළු හිස කියන්නේ මුළු විසර්ජන හිසෙන් අඩු කරනවා මුළු චූෂණ එසවුම එහෙම නැත්තම් චූෂණ හිස. ඒ අනුව අපිට පිළිතුර ලැබෙනවා දරුවනේ. දරුවෝ දන්නවා ඒක. අපි වැඩි වෙලා එතෙන් වල රැඳෙන්නේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මේ බලන්න එහෙනම් ඒක. මෙන්න පොම්පේ තියෙනවා දරුවනේ. රයිට් මෝටරේට සම්බන්ධ මේ මෝටරේ දෙන පොම්පේ පෙන්වුම් කරලා තියෙනවා. මෙන්න දරුවනේ චූෂණ හිස පෙන්වුම් කරනවා මේ බලන්න. ජල මට්ටමේ ඉඳන් පොම්පේ මේ බලන්න. චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස චූෂණ හිස. විසර්ජන හිස කියන්නේ ජල මේ බලන්න පොම්පේ මධ්‍ය මේ බලන්න චූෂණ විවරයේ මධ්‍ය රේඛාව ඉඳන් මේ බලන්න මධ්‍ය රේඛාව ඉඳන් ජලයේ විසර්ජනය කරන උපරිම උස තමයි විසර්ජන හිස කියන්නේ. එතකොට ස්ථිතික හිස නැත්තම් මුළු හිසට මේ ජල මට්ටම මුළු හිසට අයිති වෙන්නේ චූෂණ හිස දන විසර්ජන හිස. පැහැදිලි ඔබට? රයිට් විසර්ජන ප්‍රතිරෝධය මෙතන විසර්ජන ඝර්ෂණ හිස විසර්ජන ප්‍රවේග හිස කියලා දක්වලා තියෙනවා. එතකොට චූෂණ ඝර්ෂණ හිස චූෂණ ප්‍රවේග හිස චූෂණ ප්‍රතිරෝධය වගේ දේවල් පෙන්눔 කරලා තියෙන දරුවනේ. එතනත් ඒ ක්‍රියාවලිය පෙන්눔 කරලා දීලා තියෙනවා. අපෙන් අහනවා ඊළඟ ගණනය කිරීම ජල බලය යනු කුමක්ද කියලා. මේක සෛද්ධාන්තිකව අපි නිර්මාණය කරන සමීකරණයක් තියෙන දරුවනේ. ඔබට මතක ඇති. ජල බලය යනු කුමක්ද? පිළිතුරු ඕගොල්ලෝ ලියන්නේ ගමන් අපි යනවා දරුවනේ පිළිතුරට. මේ බලන්න. ජලය පොම්ප කිරීම සඳහා පොම්පයක් ලබා දිය යුතු සෛද්ධාන්තික බලයයි දරුවනේ ජල බලය නැත්තම් වෝටර් පවර් කියලා කියන්නේ. බලන්න දුවේ පුතේ. අපි දන්නවා මොකද්ද ජල බලය කියන්නේ කියලා. මේ බලන්න. ජලය පොම්ප කිරීම සඳහා පොම්පයකින් ලබා දිය යුතු සෛද්ධාන්තික බලය තමයි දරුවනේ ජල බලය කියලා කියන්නේ. හොඳයි දරුවනේ අපි දන්නවා ජලය පොම්ප කිරීම සඳහා පොම්පයකින් මේ ලබා දිය යුතු සෛද්ධාන්තික බලය තමයි දුවේ පුතේ අපි ජල බලය නැත්තම් වෝටර් පවර් කියලා කියන්නේ. එතකොට ජල බලය සමානයි වෝටර් පවර් equal Q rho g h බෙදීම 3.6 වැඩි කිරීම 10 6 වෙනි බලය විදිහට සඳහන්ලා තියෙන දරුවනේ. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම Q කියලා කියන්නේ විසර්ජන ශීඝ්‍රතාවයේ දරුවනේ Q කියන්නේ. විසර්ජන ශීඝ්‍රතාවය අපි පැයට වර්ග මීටර වලින් දරුවනේ. පැයට ඝන මීටර වලින් දරුවනේ. ඝන මීටර කියන්නේ මෙතන අපි දන්නවා පරිමාව ඒකක ඝන මීටර පැයට ඝන මීටර වලින් තමයි දරුවනේ විසර්ජන ශීඝ්‍රතාවය ඒකක. රෝ කියන්නේ දරුවනේ පොම්ප කරන ජලයේ ඝනත්වය. අපි දන්නවා ඝනත්වයේ ඒකකයේ ඝන මීටරයට කිලෝග්‍රෑම් දරුවනේ. ඒ වගේම ගුරුත්වජ ත්වරණයක නියතයක් දරුවනේ අපි දන්නවා 9.81යි. ms ඍණ දෙක කියන්නේ පුතේ තත්පර වර්ගයට මීටර වලින් එක දීලා තියෙන්නේ. තත්පර වර්ගයට මීටර. ඒ වගේම මුළු හිස h මීටර වලින් දීලා තියෙන දරුවනේ මුළු හිස. ඒ ආකාරයටයි මේ පද ටික හඳුන්වා ගැනීම දුල පුතාලා සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. අපි යමු ඉදිරියට. අපෙන් අහනවා මේ ජල පොම්පයක ජල බලය තීරණය කිරීමට බලපාන කරුණු මොනවද කියලා දරුවනේ. අපි බලමු මොනවද ජල පොම්පයක ජල බලය තීරණය කිරීමට බලපාන කරුණු කියන එකයි දරුවනේ අපි කතා කරන්න යන්නේ. එකක් ජල අවශ්‍යතාවයේ දරුවනේ. මේ ජල බලය තීරණය කිරීමට බලපාන එක කරුණක් තමයි දරුවනේ බලන්න මේ ජල අවශ්‍යතාවය.
අංක 2 දරුවනේ ජල ප්‍රභවයේ පිහිටි ස්ථානයේ ජල ප්‍රභවයේ පිහිටලා තියෙන ස්ථානයේ දරුවනේ අංක 3 මේ පොම්පේ ස්ථාපනය කරන ස්ථානයේ ජල පොම්පේ ස්ථාපනය කරන ස්ථානයත් සාධකයක් දරුවනේ ඒ වගේම අංක 4 ජලයේ පොම්ප කරන පැය ගන්න ජලයේ පොම්ප කරන පැය ගන්න එහෙනම් දරුවනේ ජල අවශ්‍යතාවය කොච්චර ප්‍රමාණයක්ද ජල උමනාව ජල අවශ්‍යතාවය ඒ වගේම ජල ප්‍රභවයේ පිහිටි ස්ථානයේ වැඩක් දරුවනේ ජල ප්‍රභවයේ පිහිටි ස්ථානයේ පොම්පේ ස්ථාපිත කරන ස්ථානයේ සහ දරුවනේ මතක තියාගන්න ජලයේ පොම්ප කරන පැය ගණන වැදගත් ජල බලයේදී ජලයේ පොම්ප කරන පැය ගණන පැහැදිලි අපි යනවා ප්‍රශ්න අංක 20ට දරුවනේ ජල පොම්පයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද බලන්න පුතේ ජල ප්‍රභවයක් අපි ජල සම්පාදන කටයුත්තක් සඳහා ජලයේ එසවීමේ ක්‍රියාවලියක් සඳහා පුතේ ජල පොම්පයක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් යුතු කරුණු මොනවද කියන එකයි විශේෂයෙන්ම මේක නිතරම අහනවා දුවේ පුතේ හැම අවුරුද්දකම අහනවා විශේෂයෙන්ම අපි දන්නවා මේ එකකීට අදාළව නමුත් මේ ජල පොම්ප වලට අදාළව නම් ස්ථීරවම හැම වසරකම අහලා තියෙනවා දුවේ ප්‍රශ්න විශේෂයෙන් ජල පොම්පයක් තෝරා ගැනීමේදී අපිට මිල ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දුවේ පුතේ ජල ප්‍රභවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ පොම්ප කරන ජලයේ පවිත්‍රතාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න පුතේ ජල ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ රයිට් ඉතින් අපි වෙනි කරුණු ටිකක් දුවල පුතාලත් එක්ක සිද්ධාන්ත පාඩම් වලදී සාකච්ඡා කරලා තියෙන. එහෙනම් අපි කෙලින්ම යන් පිළිතුරට ජල පොම්පයක් තෝරා ගැනීමේදී මොනවද මේ සැලකිය යුතු සාධක කියලා. ප්‍රභවී පුනරාරෝපණ වේගය. අපි දන්නවා ජලය රීචාර්ජ් වෙනවා. පුනරාරෝපණය වෙනවා. භූගත ජලයට ජලය එකතු වෙනවනේ දරුවනේ. වර්ෂාපතනෙන් හිම දියවීමෙන් හිමපතනෙන් ඒ වගේම ජල සම්පාදනයේ මගින් මේ පොළොව මත පතිත වෙන ජලය දුවේ පුතේ පසතුලට ඇතුළු කාන්දු වෙලා ඒ වගේම වැස්සීම සහ ගැඹුරු වැස්සීම මගින් මේ භූගත ජලයේ අසම්තෘප්ත කලාපේ කරා මේ ජලයේ පැතිරීම සිද්ධ වෙනවා භූගත ජලයට එකතු වීම සිද්ධ වෙනවා දළුනේ රීචාර්ජ් වෙනවා නැත්නම් අපි කියනවා මේ ජලයේ පුනරාරෝපණය වෙනවා එහෙනම් විශේෂයෙන්ම අපි ජල පොම්පයක් තෝරා ගැනීමේදී මේ ප්‍රභවී පුනරාරෝපණ වේගය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඒ වගේම විසර්ජන ශීඝ්‍රතාවයේ ඒකක කාලයකදී විසර්ජනය කරන ජල ප්‍රමාණය ගැන දරුවනි විසර්ජන ශීඝ්‍රතාවයේ සමානයි ජල ප්‍රමාණය බෙදීම ජලයේ පොම්ප කරන පැය ගන්න ඔබට මතකද එහෙනම් අපි විසර්ජන ශීඝ්‍රතාවය ගැන සැලකිලිමත් වෙන මුළු හිස කියන්නේ ස්ථිතික හිස දාන ඝර්ෂණ හිස මුළු හිස පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන දුවේ පුතේ ජල පොම්පයක් තෝරා ගැනීමේදී ඒ වගේම ලබාගත හැකි ශක්ති ප්‍රභවයේ ආකාරය හා ප්‍රමාණය ජලයේ පොම්ප කිරීම සඳහා අපිට ලබා ගන්න පුළුවන් ශක්ති ප්‍රභවයේ ආකාරය මොකද්ද ඉන්ධන මගින්ද මේකට ශක්තිය ලබා ගන්න පුළුවන් ඉන්නේ ඒ වගේම මොනවද රැහන් මගින්ද විදුලිය මගින්ද අපිට ලබා ගන්න පුළුවන් මේ පොම්පේ ක්‍රියාත්මක කරන්න නම් ශක්ති ප්‍රභවයේ ආකාරය සහ ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන දරුවනේ පොම්පේ අමතර කොටස් සඳහා වැය වෙන පිරිවැය හා උපයෝගීතාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දැරිය හැකි මිල කොස්ට් එක මේ සඳහා අපිට මේක මිලදී ගන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ සඳහා දැරිය හැකි මිල අපි දන්නවා අඟල් භාගි පොම්ප තියෙනවා අඟලි පොම්ප නේ අඟලි පොම්පේ විද්‍යුත් ප්‍රමාණය පොම්ප තියෙනවා පුතේ මිල හරි එතකොට අපිට දැරිය හැකි මිල ජලයේ ස්වභාවය මේ ජලයේ අපද්‍රව්‍ය සහිතද මම අර ජලයේ පවිත්‍රතාවය ගැන කතා කරේ දුවේ පුතේ මේ ජලයේ ස්වභාවය ගැන කතා කරද්දී පුතේ ජලයේ ස්වභාවය අපද්‍රව්‍ය සහිතද එයා රොන් මඩ සහිතද ආදී පිළිබඳ විදිහට අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ මේ කරුණු ටික නම් නිතරම පාහි විභාගයට අහනවා ඉතින් අතිශයින්ම වැදගත් සුවිශේෂිත කරුණු ටිකක් මේ ආදරණීය දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා දරුවනි විශේෂයෙන්ම මේ කොටසේදී අපි බලාපොරොත්තු වෙනවා දරුවනි මේකෙදි තවත් විශේෂයෙන් මේ බලන්න ඉම්පිලරේ වැසෙනු පෙති සහිත පොම්ප පිරිසුදු ජලය සඳහා අපිට යොදා ගන්න පුළුවන් ඒකත් විශේෂයෙන් කතා කරන්න උදාහරණයක් දීලා තර ඉම්පිලරේ වැසුණු පෙති සහිත පොම්ප නම් පුතේ මේ බලන්න මේ විවෘත පෙති සහිත පොම්පයක් ඉම්පිලරේ විවෘත පෙති සහිතයි මේ බලන්න අර්ධව වැසුණු පෙති සහිතයි ඉම්පිලරේ වැසුණු පෙති සහිතයි මේ රූපේ මේවත් විභාගයට අහන්න පුළුවන් මේ පෙති අනු මේ ස්වභාවය අනුව කොහොමද මේවා නම් කරන්නේ උදාහරණයකට ඉම්පිලරේ වැසුණු පෙති සහිත පොම්ප නම් පුතේ මේ බලන්න ඉම්පිලරේ වැසුණු පෙති සහිත පොම්පයක් නම් අපිට විශේෂයෙන්ම ඒක සුදුසුයි පිරිසුදු ජලයේ පොම්ප කිරීම සඳහා එවැනි පොම්පයක් සුදුසුයි දරුවනි. ඒ වගේම ජලයේ භාවිතා කරනු ලබන කාර්යයත් සලකා බලන්න වෙනවා. මේ ජලයේ භාවිතා කරන්නේ පානීය ජලය සඳහාද නැත්නම් භෝග වගා කටයුත්ත සඳහාද ඒ වගේම මොනවද භෝග වගාව එළවලු සහ පළතුරු මේ කොළ එළවලු වර්ග සඳහා නම් අපි දන්නවා ඊටාම පිරිසුදු තත්ත්වයේ ජලයෙන් යොදා ගන්න මේ දරුවනේ මේ භාවිතා කරන කාර්ය මොනවද පුතේ? සත්ත්ව පාලන කටයුත්ත සඳහාද වගා භූමිය සඳහාද
ඒ වගේම පුතේ ජල ප්‍රභවයේ ගැඹුර වැදගත් වෙනවා දරුවනේ. අපි දන්නවා ගැඹුරු ලින්ක්ස් සඳහා ඩීප් වෙල් කිට් භාවිතා කරන්න වෙනවා දරුවනේ. ස්ථිර වශයෙන්ම මෙන්න මේ කරුණු පිළිබඳව අපිට ජල පොම්පයක් තෝරා ගැනීමේදී සලකා බලන්න ඕන සුවිශේෂිත කාරණා විදියට අපිට විශේෂයෙන්ම දුවල පුතාලට කතා කරන්න පුළුවන් දරුවනේ. හොඳයි දරුවනේ අපි විශේෂයෙන්ම දුවල පුතාලත් එක්ක මේ 12 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න 20ක් සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරා දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙන ආදරණීය දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසෙන් මේ ඒකකයට අදාළ ඉතිරි සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක.